හරි ආයිබෝන් ළමයි මේ ආයුබෝවන් අනිත් අය තව කීප දෙනෙක් සම්බන්ධ වෙන්න තියෙනවා. ඒ තියෙනකන් අපි මේ අද පරිණාමයේ පාඩම කතා කරන්න කීප දෙනෙක් කියලා තිබ්බා මේ ගිය සතියේ පාඩම වීඩියෝ එක දාන්න කියලා. පුතේ මේ දවස්වල අර ඉන්ටර්නෙට් ස්ලෝ නිසා මේ හරි අමාරුයි වීඩියෝ අප්ලෝඩ් කරන්න. සාමාන්‍යයෙන් නයිට් ටයිම් ඩේටා වලින් තමයි වීඩියෝ අප්ලෝඩ් කරන්නේ. මේ දවල්ට ඩේටා යන නිසා අනිත් ඒවට ඉතින් ඒකින්ද දැන් උදේට පාන්දරට හැරුණාම වීඩියෝ දෙකක් විතර තමයි සාමාන්‍යයෙන් දවසට දාන්න පුළුවන්. ඉතින් ඒකයි මේ ගැටලුව මේ තියෙන්නේ. ඒකින්ද දානවා මං ඔය ඉල්ලලා තියෙනවා විතරයි දාන්නේ ළමයි වීඩියෝ එක දාන්න කියලා ඉල්ලපුවාම ඒවා විතරයි දාන්නේ. මං දාන්නම් ගණන් එකක් දාන්න කියලා තියෙනවා. හරි රයිට් හැමෝම ඇවිල්ලා ඇති මං හිතන්නේ. එහෙනම් අපි පටන් ගමු අද 9 වෙනි පාඩම පරිණාමික ක්‍රියාවලිය කියන එක. දැන් මොකද්ද මේ පරිණාමය කියලා කියන්නේ? ඔයගොල්ලෝ අපි පරිණාමය කියපුවාම ඔයගොල්ලෝ සරලවම කියන දේ තමයි අපි පරිණාමය වුණේ වඳුරකින් කියලා. ඕක අපි හැමදාම අහලා තියෙන දෙයක් නේද? එතකොට අපි කියනවා අපි වඳුර අපේ නෑදෑයෝ ඒ වාගේ ඉතින් ඔයගොල්ලෝ විහිළුවට නේද යාළුවන්ට එහෙම කියනවා. වඳුරෙක් දැක්කාම යාළුවෙක් ඇවිල්ලා නෑදෑයෙක් ඇවිල්ලා ඒ වාගේ අපි අහලා තියෙනවා. එතකොට ඒ විදිහට මේ පරිණාමික ක්‍රියාවලිය කියන්නේ ළමයි ඔයගොල්ලෝ දන්නවා අද ලෝකේ විශාල ජීවි විවිධත්වයක් තියෙනවා. අද ලෝකේ එකිනෙකට වෙනස් ජීවීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි මේකට කියනවා ජීවි විවිධත්වය කියලා. එතකොට මේ ජීවි විවිධත්වය ඇති වෙච්ච ආකාරය පැහැදිලි කරන්නේ මේ පරිණාමික ක්‍රියාවලිය මගින්. එතකොට මේ පාඩමේදී අපි ඉගෙන ගන්නේ මේ වර්තමානයේ ඉන්න ජීවීන් කොහොමද නිර්මාණය වුනේ කියලා. එතකොට මේ ජීවීන් නිර්මාණය වීම ගැන කතා කරද්දී මේ පාඩමේ කතා කරනවා මේ පාඩමේ අපි කතා කරනවා අපේ පෘථුවිය කොහොමද නිර්මාණය වුනේ කියලා. විශ්වය කොහොමද ඇති වුනේ, පෘථුවිය කොහොමද ඇති වුනේ, ඒ කරුණු ගැනත් කතා කරනවා. මේ අර අපි කලින් කිව්වා වගේ ළමයි මේ මං ගිය සතියේත් කිව්වා ඕගොල්ලන්ට මේ දවස්වල ඉන්ටර්නෙට් ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න තියෙන්නේ ගොඩක් අය පාවිච්චි කරන නිසා. දැන් ආයතනවල ගෙදර ඉඳන් වැඩ කරනවා සේවකයෝ. නේද? ඉස්කෝලවල, පන්තිවල හැම එකේම ඔන්ලයින් දැන් උගන්වන්නේ. ඒක නිසා මේ වීඩියෝ කොන්ෆරන්සින් තාක්ෂණයේ වාගේව පාවිච්චි කරද්දී විශාල ඩේටා ප්‍රමාණයක් මේ දුරකථන ජාලය හරහා මේ වෙලාවේදී හුවමාරු වෙනවා. ඒ හුවමාරු වීම නිසා තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් ඒකට අපිට විසඳුමක් නැහැ. ඒ ඕගොල්ලන්ට ඇහුන්නේ නැත්නම් ඇහෙන්නේ නැත්නම් චුට්ටක් කියන්න මැසේජ් එකක් දාන්න. එතකොට මම ආයෙ සැරයක් ඒක පැහැදිලි කරන්න. හරි. ඒ හැර ඉතින් ඒකට වෙන කරන්න දෙයක් නැහැ. රයිට් එහෙමනම් අපි ඉස්සෙල්ලාම බලමු අපේ පෘථුවිය අපි කොහෙද ඉන්නේ කියන එක. දැන් අපි ඉන්නේ ඇත්තරම ඕගොල්ලෝ දන්නවා අපි ඉන්නේ ලංකාවේ. නේද? කවුරු හරි අපේ දැන් ඕගොල්ලෝ දැකලා ඇති පිටරට ඉන්න යාළුවෙක් නෑදෑයෝ ඕගොල්ලන්ගේ ඥාතීන් එහෙම ඇති. ඒ අය දැන් නම් ඉතින් ලියුම් එවන්නේ නැහැ. ඉස්සර කාලේ අපි පොඩි කාලේ ළමයි ওই නෑදෑයෝ එහෙම අපේ රට ඉඳන් ලියුම් එවද්දී තියෙනවා රට ලියුම් කවර තියෙනවා වෙනම. ඕගොල්ලෝ දැකලා තියෙනවද දන්නෙත් නැහැ. පිට රට ඉඳන් ලියුම් එන්නේ වෙන විදිය ලියුම් කවර එක. ඒකේ ගහලා තියෙනවා ප්ලේන් එකක් එයා මේල් කියලා. හරි. එතකොට ඒකේ ඇඩ්‍රස් එක ලියද්දී අපි දානවා දැන් උදාහරණයක් විදියට අපේ ඇඩ්‍රස් එක ලියනවනම් අලුත්වත්ත ලෝළුවාගොඩ මීරිගම ශ්‍රී ලංකා කියලා ලියනවා. ශ්‍රී ලංකා. එතකොට අපි ඉන්නේ ශ්‍රී ලංකාව කියන රටේ. නේද? එතකොට ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ අපේ පෘථුවියේ. පෘථුවිය කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් පෘථුවිය තියෙන්නේ සෞරග්‍රහ මණ්ඩලය කියන ග්‍රහ මණ්ඩලය. නේද? ග්‍රහ මණ්ඩලයක් තියෙනවා. ග්‍රහ මණ්ඩලයක් කියන්නේ තාරකාවක් වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝක 8ක් ඉන්නව නේද? සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8යි. අපේ කාලේ ඉගෙනුවේ ග්‍රහලෝක 9යි කියලා. හැබැයි දැන් කියන්නේ ග්‍රහලෝක 8යි කියලා. 8යි කියන්නේ අර අන්තිමට හිටපු එක්කෙනා යා පැනලා ගියේ නෑ. ප්ලූටෝ. නේද? ප්ලූටෝ දැන් කියන්නේ වාමන ග්‍රහලෝකයක් කියලා. සෞරග්‍රහ මණ්ඩලයේ අවසාන එක්කෙනා ප්ලූටෝ අපි ඉගෙන ගන්න කාලේ එයා අපිට කියන්නේ එයා ග්‍රහලෝකයක් කියලා. නමුත් දැන් එයාට කියන්නේ වාමන ග්‍රහලෝකයක් කියලා.
ඒක නිසා ග්‍රහලෝක 8කුයි වාමන ග්‍රහලෝක ඉන්නවා. ඒ වගේම චන්ද්‍රයෝ ඉන්නවා. නේද? උපග්‍රහයෝ අපේ චන්ද්‍රයා වගේ උපග්‍රහයෝ ඉන්නවා. එතකොට මේ හැමෝම මේකේ ප්‍රධානිය තමයි සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා. ඒ කියන ග්‍රහ මණ්ඩලයක අපි ඉන්නේ. එතකොට මේ සෞරග්‍රහ මණ්ඩලය කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් අපි මොකද්ද දෙන උත්තරේ? සෞරග්‍රහ මණ්ඩලය කොහෙද තියෙන්නේ? කියන්නකො කවුරු හරි. මොන වාගේ තැනකද සෞරග්‍රහ මණ්ඩලය තියෙන්නේ? සෞරග්‍රහ මණ්ඩලය තියෙන්නේ ශීරපතේ කියන මන්දාකිණිය. ශීරපතේ කියන මන්දාකිණිය. මොකද්ද ශීරපතේ කියන මන්දාකිණිය? මන්දාකිණියක් කියන්නේ මොකද්ද? මන්දාකිණියක් කියන්නේ තරු පොකුරක්. අපි බලමු චුට්ටක් මේ මන්දාකිණියක් කියන්නේ මොකද්ද කියන එක. වීඩියෝ එක පේනවා ඇති මං හිතන්නේ ඔයගොල්ලන්ට. හරි. මේ වීඩියෝ එකේ මුල ඉඳන් බැලුවොත් මේ තියෙන්නේ අපේ පොළවේ ඉන්න මේ කුරුමිනියාගේ ඉඳන් ටික ටික අපි ඈතට ගියොත් බලන්න එහාට යන හැටි. අපේ පෘථුවිය. ඒතකොට පෘථුවියෙන් එළියට අපි ගියාම මං හිමින් යවන්නේ මේක. සර්. ග්‍රහමන් ඔව්. කියන්න පුතේ. හරි සර්. නෑ සර්. ඇයි? වීඩියෝ එක පේන්නේ නැතුව තිබ්බා සර් ඒකයි. හිර වෙලා ඇති ස්ටක් වෙලා ඇති ෆෝන් වල. හරි. ඊට පස්සේ අපේ ග්‍රහ මණ්ඩලයෙන් එළියට ගියාම මෙන්න තියෙනවා අපේ ශීරපතේ කියන මන්දාකිණිය. එතකොට මේකට කියනවා ශීරපතේ කියලා. මන්දාකිණියක් මේක. මන්දාකිණියක් කියන්නේ විශාල තරු පොකුරක්. තරු පොකුරක්. නේද? අපේ ශීරපතේ කියන මන්දාකිණියේ තරු බිලියන ගාණක් තියෙනවා කියලා කියන්නේ. තරු බිලියන ගාණක් තියෙනවා. හරි. එතකොට මේ ශීරපතේ කියන මන්දාකිණිය හරියට දියසුලියක් වාගේ. මේ ඉහළින් බලපුවාම පේන හැටි. ඉහළින් බලපුවාම පේන හැටි. ඕගොල්ලන්ට පේනවා දැන් මේකේ තරු බිලියන ගාණක් තියෙනවා. මේ තරු බිලියන ගානේ මේ තියෙන ශීරපතේ බාහුව. මේ ඉරිරි වාගේ තියෙන දියසුලියේ. එතකොට මේ බාහුවක මේ ශීරපත මන්දාකිණිය පළලයිලු ළමයි. පළලයි කියන්නේ මේක මේ මෙතන ඉඳන් මෙතෙන්ට එනකන් ගත්තොත් ආලෝක වර්ෂ 30000ක් පළලයි කියලා කියනවා. 30000ක් ආලෝක වර්ෂ 30000ක්. ආලෝක වර්ෂයක් කියන්නේ ආලෝකයේ වර්ෂයකට යන දුර. ඔයගොල්ලෝ අහලා ඇති මේ තාරකා විද්‍යාවේදී දුරවල්ම ඉන්නේ ආලෝක වර්ෂවලින්. ඒතකොට ආලෝක වර්ෂ 30000ක් පළලයි මේ ශීරපත මන්දාකිණිය. අපිට හිතා ගන්නවත් බෑ ළමයි. අපි ආලෝකයේ වේගෙන් ගියොත් මේ පැත්තේ කෙළවරෙන් පටන් ගත්තොත් ආලෝකයේ වේගෙන් යන්න අවුරුදු 30000ක්. අවුරුදු 1000 ඒවා 100ක් යනවා මේ පැත්තේ කෙළවරට යද්දි. හරි? එතකොට අපි ඉන්නේ මෙන්න මේ වාගේ තැනක. මේ එක බාහුවක කෙළවරේ ඉඳන් ආලෝක වර්ෂ 20000ක් දුරින්. අපි ගත්තොත් මේ බාහුවේ අපි ඉන්නේ කියලා. එතකොට මේ බාහුවේ ශීරපත මන්දාකිණියේ මේ බාහුවේ මේ එක කෙළවරක ඉඳන් ආලෝක වර්ෂ 20000ක් දුරින් තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලය තියෙන්නේ. මෙතන තමයි අපේ ග්‍රහ මණ්ඩලය තියෙන්නේ. ඒතර අපේ මන්දාකිණිය ඇතුළෙම අපේ සූර්යයා වාගේ තාරකා බිලියන ගාණක් තියෙනවා. ඉතින් ඒ වාගේ තව ග්‍රහ මණ්ඩල ඕන තරම් මේකේ ඇති ළමයි. මේකේ තියෙනවා නේද? ඔයගොල්ලෝ දන්නවා දැන් විවිධ ව්‍යාපෘති තියෙනවා. ඔය NASA ආයතනෙන් එහෙම ඒගොල්ලෝ හොයනවා විශ්වයේ මේ ග්‍රහලෝක ගැන නේද? දැන් මේ වෙදි කෙප්ලර් කියලා අභ්‍යවකාශ දුරේක්ෂයක් යවලා තියෙනවා. කෙප්ලර් ඒකේ නම. අපේ කාලේ අභ්‍යවකාශයේ තිබ්බ දුරේක්ෂය තමයි හබල් අභ්‍යවකාශ දුරේක්ෂය කියන්නේ. ඒ හබල් අභ්‍යවකාශ දුරේක්ෂය කියන්නේ ළමයි අපේ පොළොව වටේ කැරකෙවෙන දුරේක්ෂයක් තිබ්බා. උඩුගුවනේ රඳවලා. ඒතර ඒකෙන් මේ විශ්වයේ විවිධ දේවල් අනාවරණය කරගත්තා. ඒ වාගෙම දැන් තියෙනවා දුරේක්ෂයක්. ඒකේ නම කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය. ඒකෙන් හොයන්නේ පෘථුවියට සමාන ග්‍රහලෝක. මේ වෙදි දහස් ගාණක් හොයාගෙන තියෙනවා. ඉතින් මේ ශීරපත මන්දාකිණිය ඇතුළෙම අපේ පෘථුවියට සමාන ග්‍රහලෝක තව විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. හරි එහෙමනම් අපි ඉන්නේ වෙන්න මේ ශීරපතේ කියන මන්දාකිණිය ඇතුළේ.
දැන් විශ්වය කියන එක මෙතනින් එහාට තවත් තියෙනවා. හරි මෙතනින් එහාට තවත් තියෙනවා විශ්වය කියන එක. විද්‍යාඥයෝ කියනවා මේ ශීරපත මන්දාකිනිය වාගේ තවත් මන්දාකිනි බිලියන ගාණක් මේ විශ්වයේ තියෙනවා. මේ වාගේ තරු පොකුරු තියෙනවා. මේ වාගේ තරු පොකුරු. ඒතකොට ඒ වාගේ මන්දාකිනි කීයක් තියෙනවද කියලා විද්‍යාඥයෝ දන්නේ නැහැ. හොයාගෙන නැහැ ළමයි. හොයාගෙන නැත්තේ ඇයි? අද තියෙන දියුණුම දුරේක්ෂය වාගේ දෙගුණයක් දියුණු දුරේක්ෂයක් හෙට හදලා බැලුවොත් අහස දිහා තවත් ඈතට විශ්වය පේනවා. තවත් ඈතට විශ්වය පේනවා. ඔය මං අහලා තිනවා මේ බුදුහාමුදුරුවෝ කියලා තියනවලු හොයන්න එපා කියලා දේවල් කීපයක්. ඒකෙන් එකක් තමයි මේ විශ්වය ගැන හොයන්න එපා කියලා කිව්වා. ඒතර විශ්වය ගැන හොයන්න එපා කියලා කියන්නේ මේක හොයලා කෙලවරක් නැහැ. මේක හොයන්න බෑ අපිට. නේද? ඉතින් අනාගතයේදී විද්‍යාඥයෝ තව විවිධ ක්‍රම නේද? දැන් මේ වෙද්දී ඉතින් ඔය වෙනත් ග්‍රහ ලෝකවල දැන් අපි ගිහින් තියෙන්නේ තාම ළමයි අපේ පෘථුවියට විතරයි. මිනිසුන් රහිත යානා යවලා තියෙනවා අඟහරුට. අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එහාට මිනිස්සු ගවේෂණය කරලා නැහැ. එකම එක යානාවක් යවලා තියෙනවා සෞරග්‍රහ මණ්ඩලයෙන් එහාට. ඔයගොල්ලෝ අහලා තියෙනවද? Voyager කියලා අභ්‍යවකාශ යානයක් යවලා තියෙනවා. මිනිසුන් රහිත යානයක්. චන්ද්‍රිකාවක්. මේ Voyager යානය මේ වෙද්දී අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එළියට ගිහින් තියෙන්නේ. හැබැයි ඒකත් එක්ක sannivedana සබඳතා නැහැ. ඒ කියන්නේ ඒකෙන් එවන තොරතුරු ඒවා ගන්න බෑ. ඒවා ගිලිහිලා. දැන් ඒක යනවා ඔහේ යනවා ඉතින්. දොර සෞරග්‍රහ මණ්ඩලයෙන් එළියට ගිහින් ඒකේ යවලා තියනවලු. ඒකේ තියනවලු රත්තරන් තැටියක්. ඒ රත්තරන් තැටියේ අපේ පෘථුවිය තියෙන තැන සෞරග්‍රහ මණ්ඩලයේ පෘථුවිය තියෙන තැන ඒවා ලකුණු කරලා පෘථුවියේ ඉන්න මිනිස්සෙ කෙනෙකුගේ ගෑනු කෙනෙකුගේ පින්තූරයක් ඇඳලා භාෂා 20කින්ද කොහෙද මට හරියට මතක නැහැ ඒ භාෂා ගාන නම් භාෂා 20කින් වාගේ පණිවිඩයක් යවලා තියෙනවා. විශ්වයේ බුද්ධිමත් ජීවීන් ඉන්නවා නම් ඒ අයට මේක හම්බුනොත් හොයාගන්න කියලා. එහෙම පණිවිඩයක් යවලා තියෙනවා Voyager අභ්‍යවකාශ යානාවල. Voyager එකක් දැන් මේ ගිහින් තියෙන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එළියට. හැබැයි ඉතින් මෙහෙමයි ළමයි. විශ්වයේ ඔය වාගේ දැන් අපේ ඒ යානාව අල්ලගන්න තරම් බුද්ධිමත් ජීවීන් ඉන්නවනම් මේ වෙද්දි. එහෙම ඉන්නවනම් ඒගොල්ලන්ට අපිව ගණන් ගන්න දෙයක් නෑ ළමයි. අපි හිතන් ඉන්නවා අපි වෙන බුද්ධිමත් කියලා. නේද? නමුත් මේ විශ්වයේ මේ වාගේ ආලෝක වර්ෂ 30000ක් මේ තියෙන මේ ශීරපත මන්දාකිනියේ තරණය කරලා එන්න පුළුවන් තරම් දියුණු ජීවීන් ඉන්නවා නම් අපිත් එක්ක බලද්දී ඒගොල්ලෝ අපිට වැඩිය ඉතාම දියුණු ජීවීන්. ඒක නිසා ඒගොල්ලන්ට අපිත් එක්ක සම්බන්ධතා තියාගෙන ඇති වැඩක් නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලෝ බුද්ධිමත් වගේම ඒගොල්ලෝ හොඳ නොවුනොත් ඒ කියන්නේ ඒගොල්ලෝ අනිත් ජීවීන් ගැන හොඳ විදියට හිතුවේ නැත්නම් දැන් අපි හිතන්නේ ළමයි කුකුලෙක් ඉන්නේ අපිට කන්න කියලානේ. නේද? හරක් ඉන්නේ අපිට කිරි ටික දොවා ගන්න. කුකුල්ලෝ ඉන්නේ මරාගෙන කන්න. එහෙමනේ මිනිස්සු හිතන්නේ. ඒ මිනිස්සු හිතන જાතියෙන් හිතුවොත් ඒ දියුණු ජීවීන් ඉතින් අපිට වැඩක් නැහැ. නේද? ඊට වැඩිය හොඳ අපේ පාඩුවේ අපි මෙහාටලා ඉන්න එක. හැබැයි ඉතින් උන් හොඳට හිතුවොත් මේ හොඳට හිතන පිරිසක් නම් ඉතින් හොඳයි. එහෙම නැත්තම් මේ ඒගොල්ලෝ සමාජයට අපිට කුකුල් කොටුවක ඉන්න කුකුළුන්ටත් වැඩිය අන්තයි අපි එහෙම දියුණු ජීවීන් ඉන්නවනම්. ඉතින් ඒක නිසා ඒගොල්ලොත් එක්ක ගණදෙනු කරන්න යන එක මගේ අදහස නම් භයානකයි. මොකද අපි දන්නේ නැහැනේ ඊට වැඩිය අපේ පාඩුවේ අපේ වැඩක් බලාගෙන ඉන්න එක හොඳයි කියන එක තමයි මගේ අදහස. හරි. ඉතින් ඒක අපේ පාඩමට අදාළ නැහැ. ඒවත් කතා කරන්න ගියොත් මේ අපිට මේ තියෙන විෂය නිර්දේශයේ මේ පාඩම අද දවසක් වුණත් කතා කරන්න පුළුවන්. හරි රසවත් ඉතින් හැබැයි. රයිට්. ඉතින් ඒ විදිහට මේ ශීරපතේ කියන මන්දාකිනිය තමයි අපි ඉන්නේ. දැන් ඊට පස්සේ මං කිව්වා මේ මන්දාකිනිය විතරක් නෙවෙයි විශ්වයේ තියෙන. විශ්වය මීටත් වැඩිය විශාලයි. මේ වාගේ තරුපොකුරු විශාල ගාණක් තියෙනවලු විශ්වයේ. ගයින්න බැරි තරම් තියෙනවලු. කීයක් තියෙනවද කියලා දන්නේ නැහැ. හරි. එතකොට මේ විශ්වය හැදුනේ කොහොමද කියලා විද්‍යාඥයෝ විවිධ සොයා බැලීම් කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ හොයන්න එපා ගියාට ඉතින් විද්‍යාඥයෝ වෙනවා. නේද? බෞද්ධ දර්ශනීය හැම රටකම නැහැ. ඉතින් ඒ කියන දේවල් අහන්නෙත් නැහනේ. එහෙම නේද? විද්‍යාව කියන එක ඉතින් ළමයි එහෙම තමයි විෂය. ඉතින් එතකොට විද්‍යාඥයෝ හොයනවා මේ විශ්වය කොහොමද ඇති වුනේ කියලා. හැබැයි මේ ගැන නිශ්චිතවම කොහොමද ඇති වුනේ කියලා
දන්නේ නැහැ. හරි. විශ්වය කොහොමද ඇති වුනේ කියලා නිශ්චිතවම කියන්න කවුරුත් දන්නේ නැහැ. ඒ ගැන තියෙන විවිධ මතවාද ළමයි. දැන් ඉස්සර කාලේ මේ සමහර අය කිව්වා දැනුත් කියනවා දෙවියන් වහන්සේ මැව්වා කියලා විශ්වය. නේද? මේ තියෙන විදියටම මේ ඉන්න ජීවීන් මේ තියෙන විවිධ පදාර්ථ ඒ කියන්නේ ඔය අපේ දැන් ජලය වාතය නේද මූලද්‍රව්‍ය මේ දේවල් දෙවියන් වහන්සේ මැව්වා කියලා කිව්වා. නේද? සාමත් සමහර ආගම් වල එහෙම තමයි උගන්වන්නේ. ඔව් මේ ඔය කිතුණු ආගමේ ක්‍රිස්තියානි කට්ටිය එහෙමයි දෙවියන් වහන්සේ මැව්වා කියනවා. මුස්ලිම් කට්ටිය කියනවා අල්ලා දෙවියෝ මැව්වා කියලා. නේද? ඉතින් ඒ වාගේ ඒකට කියනවා මැවීම් වාදය කියලා. ඒකට කියන්නේ මැවීම් වාදය. හැබැයි විද්‍යාවේදී මේ මැවීම් වාද එකක්වත් පිළිගන්නේ නැහැ. මොකද විද්‍යාවේදී අපි පිළිගන්නේ සාක්ෂි මත නේද? නිරීක්ෂණ නිගමන. එහෙමනේ අපි එන්නේ. ඉතින් ඒක නිසා විද්‍යාවේදී මේ මැවීම් වාදය පිළිගන්නේ නැහැ. ඉස්සර කාලේ කියන්නේ දැන්ට අවුරුදු 1000කට 2000කට කලින් ගොඩක් අය පිළිගත්තේ දෙවියන් වහන්සේ මැව්වා කියලා නේ. හරි. හැබැයි මේ මුලින්ම මේ ගැන විද්‍යාත්මක මතයක් ඉදිරිපත් කරේ අපි ඒකට කියනවා නෙබියුලා වාදය කියලා. නෙබියුලා වාදයේදී කියනවා විශ්වයේ තියෙනවා විවිධ දූවිලි අංශු. නෙබියුලා වාදයේදී කියනවා විශ්වයේ තියෙනවා දූවිලි අංශු. මේ දූවිලි අංශු ගුරුත්වාකර්ෂණය නිසා කැටි වෙලා විශ්වයේ නිර්මාණය වුණා කියලා සෞරග්‍රහ මණ්ඩලය තාරකා මේවා නිර්මාණය වුණා කියලා කියනවා මේ නෙබියුලා වාදය. උගල නෝට් එකේ තියෙනවා නෙබියුලා වාදේ චුට්ටක් තියෙනවා. හැබැයි වැඩි දෙනා පිළිගන්නේ විද්‍යාඥයෝ වැඩි දෙනා පිළිගන්නේ විශ්වයේ උපත ගැන මහා පිපුරුම් වාදය කියන මේ මහා පිපුරුම් වාදය කියන එක තමයි විශ්වයේ අපේ ගොඩාක් විද්‍යාඥයෝ පිළිගන්නේ මහා පිපුරුම් වාදය කියන එක. මේ මහා පිපුරුම් වාදය කියන එක ඉදිරිපත් කරේ ළමයි මෙහෙමයි. මේක පිළිගන්න හේතුව මේ මහා පිපුරුම් වාදය නිසා ඇතිවෙච්ච යම් සිද්ධීන් ඒ කියන්නේ ඒවා නිරීක්ෂණ තියෙනවා තාම. දැන් ඒ කියන්නේ මහා පිපුරුමක් වුණා කියලා පේන්නේ නැහැ. නමුත් මේ මහා පිපුරුම නිසා දැන් සරලව දැන් මේ මහා පිපුරුම් වාදය ඉදිරිපත් කරන්න හේතුනේ ළමයි ඔය එඩ්වින් හබල් කියලා විද්‍යාඥයෙක්. එයාගේ නම එඩ්වින් හබල්. එඩ්වින් හබල් කියන විද්‍යාඥයා හොයාගත්තා විශ්වය ප්‍රසාරණය වෙමින් පවතිනවා කියලා. ප්‍රසාරණය වෙනවා කියන්නේ ළමයි ටික ටික ඈත් වෙනවා, පිම්බෙනවා. හිතන්නකෝ ඕගොල්ලෝ බැලුම් බෝලයක් අරගෙන මේ බැලුම් බෝලේ තනින් තන තියෙනවා මේ මොනවද ප්ලැටිනම් එකකින් මාක පෑන් එකකින් මාක පෙන් එකකින් මේ අඳිනවා අපි දුමු චක්‍රාවාට ටිකක් අඳිනවා බැලුම් බෝලේ. බැලුම් බෝලේ වටේට චක්‍රාවාට ටිකක් ඇඳලා බැලුම් බෝලේ පුම්බනවා. පුම්බදී ඒවා එකිනෙකින් ඈත් වෙනවනේ. අන්න ඒ වාගේ වැඩක් වෙනවා. එතකොට මේකට කියනවා විශ්වය ප්‍රසාරණය වෙනවා කියලා. නේද? චක්‍රාවාට වේගයෙන් එකිනෙකින් ඈත් වෙමින් තියනවලු. මේක විද්‍යාඥයෝ දැනට අනාවරණය කරගෙන තියෙන සිද්ධියක්. චක්‍රාවාට වේගයෙන් එකිනෙකින් ඈත් වෙමින් තියෙනවා. මෙන්න මේ නිරීක්ෂණය මත පදනම් වෙලා තමයි විද්‍යාඥයෝ කියන්නේ විශ්වයේ උපත සිද්ධ වුණේ මහා පිපුරුමක් නිසා කියලා. ඒකට කියනවා මහා පිපුරුම් වාදය කියලා. ඉතින් මේ මහා පිපුරුම් වාදයේ කියන විදිහටම චක්‍රාවාට වේගයෙන් එකිනෙකින් ඈත් වෙමින් තියෙනවා. අපි අපේ ළඟම තියෙන චක්‍රාවාටයෙන් වේගෙන් ඈත් වෙනවලු ළමයි. එකිනෙකින් ඈත් වෙනවා. ඒකට හේතුව විද්‍යාඥයෝ කියනවා දැන් ඕගොල්ලෝ දැකලා ඇති අහස් කූරක් පුපුරපුවාම ළමයි. මල් වැඩිල්ලක් පුපුරපුවාම ගිනි පුළිඟු විසි වෙන්නේ ඈතට. ඒවා එකිනෙකින් ඈත් වෙනවනේ. අන්න ඒ වාගේ වැඩක්. ඉතින් ඒ නිරීක්ෂණය මත පදනම් වෙලා තමයි විද්‍යාඥයෝ කියන්නේ මහා පිපුරුමකින් විශ්වය බිහි වුණා කියලා. හරි. මේක ඉතුරු ටික තියෙන්නේ මහා පිපුරුම් වාදය ගැන. චුට්ටක් බලන්නකෝ වීඩියෝ එක. But how did it all begin? The origin of the universe is the origin of everything. Multiple sides. දැන් මේ මහා පිපුරුම් වාදයේ කියන විදිහට මේ මහා පිපුරුම ඇති වෙන්න කලින් විශ්වය බිහි වුණේ මහා පිපුරුමකින්. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ big bang කියලා. big bang. මේ මහා පිපුරුම ඇති වෙන්න කලින් විශ්වයේ කිසිම පදාර්ථයක් තිබ්බේ නැහැ. විශ්වයේ කිසිම පදාර්ථයක්. ඒ කියන්නේ ළමයි මේ ජලය, වාතය, මේ මූලද්‍රව්‍ය මොනවත් තිබ්බේ නැහැ
මහා පිපුරුමට කලින්. මහා පිපුරුමෙන් පස්සේ තමයි මේ පදාර්ථය ඇති උනේ කියලා ඒගොල්ලෝ කියන්නේ. මුල් කාලෙදී මේ මහා පිපුරුමට කලින් ළමයි විශ්වය කියන්නේ විශාල ශක්ති ප්‍රභවයක් කියලා කියන්නේ. එක තැනකට එකතු වෙලා තිබිලා තියෙන්නේ මේක. විශ්වය එක තැනකට එකතු වෙලා පොඩි තැනකට එකතු වෙලා තිබ්බලු. එතකොට කියනවා ඒක හරියට මල් වැඩිල්ලක් පුපුරනවා වගේ. විශාල පිපුරුමක් ඇති වෙලා පදාර්ථ නිර්මාණය වුණා. ඒ නිර්මාණය වෙච්ච පදාර්ථ දැන් වේගෙන් විසි වෙමින් පවතිනවා. එකිනෙකින් ඈත් වෙමින් පවතිනවා. ඒ මහා පිපුරුමෙන් පස්සේ තමයි විවිධ වායු වර්ග නේද මූලද්‍රව්‍ය මේ හැම දෙයක්ම ඇති උනේ කියලා මේ මහා පිපුරුම් වාදයෙන් කියන්නේ. මේ තියෙන්නේ මේ ග්‍රීසිය ළමයි පිරමීඩ ඇතුලේ තියෙනවා කියන්නේ මේ විශ්වය මෙන්න මේ විදියට හැදිලා තියෙනවා කියලා. මහා පිපුරුමට පස්සේ කලින් මොකුත් නෑ මේ විශ්වයේ හිස් තැනක්. හරි එතකොට ඒකේ තිබ්බේ ඔක්කොම මේ ඊටාම කුඩා ප්‍රදේශයකට මිලිමීටර් කීපයක් ඝනකම දිගපළල තියෙන ඊටාම කුඩා ප්‍රදේශයක මේ විශ්වයේ තියෙන හැම දෙයක්ම ගොනු වෙලා ලොකු ශක්තියක් විදිහට තමයි මෙතන තිබිලා තියෙන්නේ. එතකොට මේ ගොනු වෙලා තිබ්බ තැන ලොකු පිපිරීමක් ඇති වෙලා හරි විශ්වයේ පුරා අලුතින් පදාර්ථ නිර්මාණය වෙලා මේ පිපුරුම නිසා ඒවා විසිරීලා යනවා. ඒක තමයි මහා පිපුරුමෙන් කියන්නේ. අවුරුදු 13.7 බිලියන 13.4 කලින් තමයි මේ මහා පිපුරුම වුණා කියලා කියන්නේ. එතකොට මේ මහා පිපුරුමෙන් පස්සේ තමයි සියලුම පදාර්ථ ශක්තියින් ඒ වගේම කාලය කියන එක නිර්මාණය වුණත් ඒ මහා පිපුරුමෙන් පස්සේ කියලා කියනවා ළමයි. හරි? right. එතකොට මේ වීඩියෝ එකේ ගොඩාක් අපිට අදාළ නැති කියන්නේ අපිට මේ අපේ සිලබස් එකට නැති විවිධ දේවල් තියෙනවා. ඉතින් ඒවා අපිට ළමයි පස්සේ ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් වෙයි ඉහළට ඉගෙන ගනින්න. හරි. අපි පස්සේ බලමු ඒවා. හරි. right. එහෙමනම් එතකොට මේ පෘථුවියේ සම්භවය ගැන මෙන්න මෙහෙම නෝට් එකේ තියෙනවා. මම චුට්ටක් කියවන්නම්. විශ්වයේ උපත පිළිබඳ පවතින විවිධ මත හා වාද අතරින් මුල්ම විද්‍යාත්මක වාදය නෙබියුලා වාදයයි. දැන් අපි කිව්වා මේ නෙබියුලා වාදයට කලින් ළමයි විවිධ මතවාද තිබිලා තියෙනවා. ඒවා ඔක්කොම ආගමික මතවාද. එතකොට ඒවා පිළිගන්නේ නැහැ විද්‍යාවේදී අපි. හරි? එතකොට නෙබියුලා වාදයේ අනුව මෙම වාදයේ අනුව විශ්වයේ විසිරී පවතින ද්‍රව්‍ය අංශු ගුරුත්වාකර්ෂණය නිසා එකට කැටිවීමෙන් චක්‍රාවාට සූර්යයා හා අනිකුත් ග්‍රහලෝක නිර්මාණය වී ඇත. අපේ සෞරග්‍රහ මණ්ඩලය නේද සූර්යයා ඒ වගේම ශීරපත මන්දාකිනිය නේද මන්දාකිනිය වලට තමයි චක්‍රාවාට කියන්නේ. මේ හැම එකක්ම නිර්මාණය වෙලා තියෙන විශ්වයේ තියෙන අංශු ගුරුත්වාකර්ෂණය නිසා කැටි වෙලා කියලා. ගුරුත්වාකර්ෂණය නිසා එකතු වෙලා. ඒ කියන්නේ මෙහෙම දෙයක් ළමයි. දැන් මහා පිපුරුම් වාදයේත් මේ කෑල්ල එනවා ඈ. මහා පිපුරුම් වාදයේත් ඔය කියන කෑල්ල එනවා මැදට එන්නේ හැබැයි. දැන් මෙහෙමයි ඒ කියන්නේ ළමයි. දැන් මහා පිපුරුම් වාදයෙන් අපි මම නෙබියුලා වාදයේ මේ තියෙන කොටස ගැන කියන්නම්කෝ. දැන් විශ්වයේ තියෙනවා විවිධ අංශු. වායු වර්ග, දූවිලි අංශු මේවා තියෙනවා විශ්වයේ. විසිරීලා තියෙන. හරි විශ්වයේ තියෙනවා ආලෝක වර්ෂ 100 ගාණක් විශාල දූවිලි වලාකුළු තියෙනවා. දූවිලි වලාකුළු. දැන් ඒ දූවිලි වලාකුළක ළමයි ප්‍රමාණයෙන් විශාල අංශුවක් තියෙනවා මෙහෙම. ඔයගොල්ලෝ අහලා ඇති ස්කන්ධයක් තියෙන වස්තුවකට ළමයි තියෙනවා ගුරුත්වාකර්ෂණයක්. ඒ කියන්නේ දැන් මේ වාගේ ප්‍රමාණයෙන් ටිකක් විශාල අංශුවක් තිබ්බොත් මෙයාට පුළුවන් වටේ තියෙන අංශු එයාට ඇද ගන්න. හරි එතකොට විශ්වයේ දූවිලි වලාකුළක් ඇතුලේ මේ වාගේ ස්කන්ධයක් තියෙන කුඩා අංශුවක් තිබ්බොත් මොකද වෙන්නේ? වටේ තියෙන කුඩා අංශු මේකට ඇදිලා එනවා. මේ වෙතට ඇදිලා එනවා. මේ වටේ තියෙනවා පොඩි දූවිලි අංශු වායු අංශු තියෙනවා මේ වටේට. හරි එතකොට ඒවා මොකද වෙන්නේ? මේ චුට්ටක් ලොකු අංශුවට ඇදිලා එනවා. එතකොට මේවා ඇදිලා එන්න ඒවත් එකතු වෙලා මෙයා තව විශාල වෙනවා. ටික විශාල වෙනවා.
නේද? එතකොට මේ පැත්තෙන් ළමයි මේවා ඇදිලා ඇද්දි මොකද වෙන්නේ? මේක මේ ඇදිලා එන ඒවා හැප්පිලා මේක ටිකක් කැරකෙන්න ගන්නවලු. භ්‍රමණය වෙන්න ගන්නවා. ඒ භ්‍රමණයත් එක්කම හරියට දියසුලියකට වාගේ වටේ තියෙන අංශු තවත් මෙයාට ඇදිලා එනවා. ඇදිලා ඇවිල්ලා මේකේ පීඩනය ටික ටික ඇතුලේ වැඩි වෙනවා. අභ්‍යන්තර පීඩනය ටික ටික වැඩි වෙලා මේක ඇතුලේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ආරම්භ වෙනවා. ආරම්භ වෙලා තමයි සූර්යයා හැදෙන්නේ. ඉතින් ওই කියන කතාව මේ නෙබියුලා වාදයේ මේ මැද ඉඳන් පටන් ගන්න. හරි දැන් නෙබියුලා වාදය කියන්නේ විශ්වයේ අංශු තියෙනවා විසිරලා. ඒවා එකතු වෙලා තමයි චක්‍රාවාට සූර්යයා ග්‍රහලෝක නිර්මාණය වෙන්නේ. ඒක හරි. හැබැයි නෙබියුලා වාදයේ මේ විශ්වයේ තියෙන අංශු කොහෙන්ද ආවේ කියලා කියන්නේ නැහැ. ඒක කියන්නේ කොහෙද? මහා පිපුරුම් වාදය. මහා පිපුරුම් වාදය කියනවා මේ විශ්වයේ තියෙන අංශු පදාර්ථ මේ හැම දෙයක්ම නිර්මාණය වුණේ මහා පිපුරුමක් නිසා. ওই දෙකේ තියෙන වෙනස ඒකයි. හරි. එහෙමනම් ওই විදිහට මහා පිපුරුම් වාදයේ දැන් වර්තමානයේදී වැඩි දෙනා පිළිගන්නා මතය වන්නේ මහා පිපුරුම් වාදයයි. ඊට පස්සේ කියනවා මෙහෙම ආරම්භයේදී විශ්වයේ අධික ශක්තියක් ගැබ්වූ ශක්ති ප්‍රභවයක් ලෙස සලකන ලද අතර එහි මහා පිපුරුමක් ඇති වූ බව සඳහන් වේ. මෙම පිපුරුමේදී ඇති වූ විශාල වායු දූවිලි වලාවන් කැටි ගැසීම හා විවිධ විපර්යාස වලට ලක්වීමෙන් චක්‍රාවාට රැසක් ඇති වූ බවත් ඉන් කියවේ. එහෙමනම් අපි වර්තමානයේ පිළිගන්නේ මෙන්න මේ මහා පිපුරුම් වාදය කියන එක. හරි. එතකොට දැන් මේ මහා පිපුරුම් වාදයේදී ඇති වුණු අපේ පෘථුවිය අපි කොහොමද පෘථුවිය හැදුනේ කියලා චුට්ටක් පොඩි වීඩියෝ එකක් තියෙනවා බලන්නකෝ මේ මහා පිපුරුමයි අපේ පෘථුවිය අද තියෙන තත්වයේ දක්වා කොහොමද උනේ කියලා. මේක මම පස්සෙත් පෙන්නනවා. මේක බලා ගන්න. මහා පිපුරුමෙන් පස්සේ පදාර්ථ නිර්මාණය වෙනවා. විවිධ වායු දූවිලි වලාකුළු මේවා හැදෙනවා. චක්‍රාවාට නිර්මාණය වෙනවා. දැන් ওই විශ්වයේ තියෙන ළමයි ලොකු දූවිලි වලාවන් ඇතුලේ තමයි තරු ඇති වෙන්නේ. බලන්නකෝ ඒ තාරකාවක් නිර්මාණය වෙන හැටි ග්‍රහ මණ්ඩලයක් නිර්මාණය වෙන හැටි ඔය පෙන්නන්නේ. දැන් මේ වාගේ ලොකු දූවිලි වලාවන් වලට කියනවා නිහාරිකා කියලා. ඔය තියෙන ළමයි අපේ පෘථුවිය මුල් කාලේ. අපේ පෘථුවියේ ආරම්භක අවධියේදී චන්ද්‍රය ඇති වෙන හැටි. පෘථුවියේ ග්‍රාහකයක් වැදිලා කෑල්ලක් කැඩිලා විසි වෙනවා. ඒකෙන් තමයි චන්ද්‍රයා නිර්මාණය වෙන්නේ. එතකොට අපේ පෘථුවිය ආරම්භක අවධියේදී ගිනි කඳු ක්‍රියාකාරීත්වය අධිකව තියෙනවා. උණු වෙලා තියෙන්නේ පොළොවේ පෘථුවි පෘෂ්ඨය. මේක බලන්නකො මේක මං ආයසරයක් විස්තර කරන්නම් ටික ටික හිමින් හිමින්. මේ පෘථුවිය මත ජීවීන් හැදුන හැටි කියන්නේ. ඉස්සෙල්ලාම ජීවය ඇති උනේ සාගරවල. සාගරවල මුලින්ම හැදුනේ ළමයි ඒකසෛලික බැක්ටීරියා. ඊට පස්සේ ඒකසෛලිකයන්ගෙන් බහුසෛලිකව හැදෙනවා. ඊට පස්සේ මුහුදේ හිටපු ජීවීන් ටික ටික ගොඩබිමට හුරු වෙනවා ඒ විදියට. උබේ ජීවීන් තමයි මුලින්ම ගොඩට ආවේ. ඒගොල්ලන්ගෙන් උරගිය හැදෙනවා. නේද? එතකොට මේ ඩයිනෝසර්ලගේ කාලේ තමයි අපේ මහද්වීප වෙන් වෙන්නේ පෘථුවියේ. ඊට පස්සේ උල්කාපාතයක් වෙලා මේ ඩයිනෝසර්යොත් විනාශ වෙලා යනවා. ඩයිනෝසර් යුගය අවසන් වෙනවා.
හරි. එතකොට මේ අද තියෙන தത്വෙට අපේ පෘථුවිය හැදුනේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඕකේ තිබ්බ කරුණු අපි එකින් එක ආපහු සැරයක් කතා කරනවා. නිකම් මං ඉස්සෙල්ලා මේක පෙන්නුවේ රයිට් බලන්නකෝ. එතකොට මේකේ තියෙනවා අපි මේ කරුණු ටික බලමු මොනවද මේ තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම තියෙනවා ආරම්භයේදී පෘථුවිය දැඩි උණුසුම් වස්තුවක් වූ අතර ගිනිකඳු හෙවත් මේ ගිනිකඳු ක්‍රියාකාරීත්වයේ අධික විය. ඒ කියන්නේ පෘථුවිය ආරම්භයේදී ළමයි අපේ පෘථුවියේ අධික උණුසුම් වස්තුවක් මේ දර විශ්වයේ තියෙන දූවිලි ඒවා කැටි වෙලා තමයි පෘථුවිය හැදුනේ ගුරුත්වාකර්ෂණය නිසා. එතකොට මේ අධික උණුසුම් වස්තුව මේ ඒ තියෙන කාලේ පෘථුවිය මත ගිනිකඳු ක්‍රියාකාරීත්වය අධිකව තිබ්බලු. ගිනිකඳු පුපුරනවා ඒ වාගේ උණු වෙලා දිය වෙච්ච පාෂාණ වලින් තමයි පොළව හැදිලා තිබ්බේ මුල් කාලේ. ඊට පස්සේ පෘථුවිය ටික ටික සීතල වෙන්න පටන් ගත්තා. එහෙම සීතල වෙනකොට ළමයි දැන් ඉස්සර කාලේ මුල් කාලේ පෘථුවිය කියන්නේ නිකන් ලෝදිය ගුලියක් වාගේනේ. ඒ ලෝදිය ගුලිය වාගේ තියෙන කාලෙදී මේ ඝනත්වයේ වැඩි දේවල් ටික පොළවේ මැදට යනවා. ඝනත්වයේ වැඩි ටික පොළවේ මැදට යනවා. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා 7 පන්තියේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා පෘථුවියේ මැද හරය කියන කොටසේ තියෙන්නේ යකඩ සහ නිකල් කියන ලෝහ. එතකොට යකඩ සහ නිකල් පොළොව මැදට ගියේ එහෙමයි. මුල් කාලේ පොළොව ඔක්කොම උණු වෙලා තිබ්බේ ද්‍රව විදිහට. එතකොට ඝනත්වයේ වැඩිව මොකද වෙන්නේ? යටට යනවා. ඝනත්වයේ අඩු සිලිකා පාෂාණ වලින් සිලිකාමය ද්‍රව්‍ය වලින් පෘථුවියේ මතු පිට කබොල නිර්මාණය වෙනවා. සැහැල්ලු සිලිකාමය පාෂාණ මගින් පෘථුවි කබොල නිර්මාණය විය. හරි? ඊට පස්සේ ළමයි දැන් ඒ පෘථුවි කබොල සීතල වෙලා මේ ඝන තත්වයේ තිබ්බත් දැනටත් ඕගොල්ලෝ දන්නවා පොළොවේ මැද අධික උණුසුමක් තියෙනවා. ඒක නිසා පොළොවේ මැද තියෙන පාෂාණ දැනුත් ඒ උණුසුම නිසා උණු වෙලා එකිනෙක ප්‍රතික්‍රියා කරමින් තියෙනවා. එතකොට මෙන්න මේ පොළොවේ මැද තිබ්බ මූලද්‍රව්‍ය එකිනෙක ප්‍රතික්‍රියා කරලා විවිධ වායු නිර්මාණය වෙනවා. ඒ වායු පොළොවේ සිදුරු වලින් පොළොව මතු පිටට ඇවිල්ලා පෘථුවියේ වායු ගෝලය නිර්මාණය වෙනවා. එතකොට පෘථුවියේ වායු ගෝලය හැදෙන්නේ පොළොව මැද. නේද? පෘථුවිය අභ්‍යන්තරයේ විවිධ මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරලා නිර්මාණය වෙච්ච වායු වලින් තමයි මුලින්ම වායු ගෝලය හැදෙන්නේ. එතකොට අපේ පෘථුවියේ මුලින්ම හැදිච්ච වායු ගෝලයේ ඔක්සිජන් තිබ්බේ නැහැ. වැඩිපුරම තිබ්බේ කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් අන්න ඒ වාගේ වායු තමයි තිබ්බා කියන්නේ. ඔක්සිජන් තිබ්බේ නැහැ. ළමයි ඔක්සිජන් හැදුනේ ජීවීන් හැදුනට පස්සේ. ජීවීන් හැදුනට පස්සේ තමයි ඔක්සිජන් හැදුනේ. දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති කොහොමද මේ ඔක්සිජන් නැතුව ජීවීන් හැදෙන්නේ කියලා. මුලින්ම අපේ පෘථුවිය හැදුනේ නිර්වායු බැක්ටීරියා. නිර්වායු බැක්ටීරියා වලට ඔක්සිජන් ඕනේ නැහැ. ජීවත් වෙන්න. ඒගොල්ලෝ ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න පුළුවන්, ශක්තිය නිපදවා ගන්න පුළුවන්. නිර්වායු බැක්ටීරියා තමයි මුහුදේ හැදුනේ. ඊට පස්සේ ළමයි මුහුදේ හැදිච්ච නිර්වායු බැක්ටීරියා වල හරිත ප්‍රද ඇති වෙනවා. හරිත ප්‍රද ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? හරිත ප්‍රද වලින් සූර්යාගේ ආලෝක ශක්තිය නිසා ආලෝක ශක්තිය වැඩුණා හරිත ප්‍රද වල ආහාර නිපද වෙනවා. ඇයි පොළවේ ඕන තරම් කාබන් ඩයොක්සයිඩ් තියෙනවනේ, ජලයක් තියෙනවා. නේද? එතකොට ඔන්න දැන් මේ අර හරිත ප්‍රද ඇති වුණා මුලින්ම බැක්ටීරියා වල. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒවැ ආහාර නිෂ්පාදනය වුණා. එහෙම ආහාර නිෂ්පාදනය කරනකොට අතුරු ඵලයක් විදිහට ඔක්සිජන් ඇති වෙනවා. ඔන්න එතකොට තමයි ටික ටික වායු ගෝලයට ඔක්සිජන් එකතු වෙන්නේ. දැන් මුලින්ම අපේ පෘථුවිය ළමයි වායු ගෝලේ ජීවත් වෙන්න බෑ ජීවීන්ට. ඒ තත්ත්වයක් තිබ්බේ. හැබැයි ටික ටික මොකද උනේ? අර මුහුදේ ශාක ඇති වෙලා ඒ ශාක ප්‍රභා සංශ්ලේෂණයෙන් පිට කරන ඔක්සිජන් වායුව වායු ගෝලයට එකතු වුණාට පස්සේ තමයි ගොඩබිම ශාක සත්තු ඇති වෙන්න ගත්තේ. හරි? හරි. එතකොට මේක කියනවා ආරම්භයේදී පෘථුවියේ තිබූ අධික උණුසුම හේතුවෙන් පෘථුවිය මත වූ ජලය වාෂ්ප වී පසුව එම ජලය ඝනීභවණය වී වලාකුළු සෑදුනි. දැන් මුල් කාලේ පොළොව ඉතාම අධික උණුසුමක් තිබ්බා. ඒක නිසා පොළොවේ තිබ්බ ජලය ජල වාෂ්ප විදියට වායු ගෝලයේ තිබ්බේ. ටික ටික ළමයි පෘථුවිය සීතල වෙද්දි මොකද උනේ? මේ ජල වාෂ්ප සීතල වෙලා වලාකුළු හැදුනා. ඊට පස්සේ කියනවා අවුරුදු දහස් ගාණක් විශාල වර්ෂාවක් ඇති වුණා. ඒ වලාකුළු වලින්. මේකේ වීඩියෝ එකක් තියෙනවා මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට මේ ජීවීන් සම්භව වෙච්ච හැටි. ඒතර අවුරුදු දහස් ගාණක් ලොකු වර්ෂාවක් ඇති වුණා. ඒ වර්ෂාව මගින් මොකද උනේ? ඊළඟට සාගර නිර්මාණය වුණා.
අවුරුදු ගණනාවක් ඇති වෙච්ච වැස්සෙන් සාගර ඇති වුණා. පොළොවේ පහත් බිම් යට වෙලා ජලයෙන් සාගර ඇති වුණා. හරි? ඊට පස්සේ මේ සාගරවල තමයි ජීවය ඇති වුනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ පෘථුවිය මුලින්ම නිර්මාණය වුණා කියලා කියන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු පෘථුවියේ ජීවීන් කොහොමද ඇති වුනේ කියලා. දැන් අපි කිව්වා දැන් මේ පෘථුවිය කොහොමද නිර්මාණය වුනේ කියලා, විශ්වය කොහොමද නිර්මාණය වුනේ කියලා විවිධ මතවාද තිබ්බා කියලා අපි කිව්වා. නේද? නෙබියුලා වාදේ, මහා පිපුරුම් වාදේ. එතකොට ඒවා මොනවටද මේ විශ්වය කොහොමද පෘථුවිය හැදුනේ, කොහොමද චක්‍රාවාට කොහොමද නිර්මාණය වුනේ? එතකොට මේ මතවාද වලින් කියන්නේ ඒ ගැන. පෘථුවිය හැදුනේ කොහොමද කියලා. ඊට පස්සේ පෘථුවිය මත ජීවීන් නැති වුණ ආකාරය විස්තර කරන්නත් විවිධ මතවාද තියෙනවා. ඒකෙන් එකක් තමයි විශේෂ මැවීම් වාදය කියන එක. මැවීම් වාදය අර මං කියපු විදිහට කලින් මොකද්ද මැවීම් වාදයෙන් කියන්නේ? කිසියම් පුද්ගලයෙක් විසින් නේද පෘථුවිය මත ඉන්න සියලුම ජීවීන් කිසියම් ආකාරයෙන් මැවීමකින් බිහි කරා කියන එක. නේද? මැවීම් වාදය කියන්නේ මෙහෙම කියනවා. මෙම වාදයෙන් කියවන්නේ පෘථුවිය මත ඇති සියලුම ජීවීන් කිසියම් ආකාරයක මැවීමකින් නැති වූ බවයි. හැබැයි ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා මේ මතය විද්‍යාවේදී අපි පිළිගන්නේ නැහැ. ඊට පස්සේ ළමයි මේ පෘථුවියේ ජීවි නැති වුණ ආකාරය පැහැදිලි කරන්න මේ මෑත ඉතිහාසයක් වෙනකම් ගොඩාක් ඈත අතීතේ නෙවෙයි. මෑත කාලේ වෙනකම් මිනිස්සු අතර තිබ්බ තවත් මතයක් තමයි ස්වයන් සිද්ධ ජනනවාදය කියන එක. ස්වයන් සිද්ධ ජනනවාදය කියන්නේ මෙහෙම එකක්. මුල් කාලේ මිනිස්සු හිතුවා අජීවී දේ වලින් ඉබේම ජීවීන් නැති වෙනවා කියලා. අජීවී දේ වලින් ඉබේම ජීවීන් නැති වෙනවා. උදාහරණයක් විදිහට ළමයි දි รา පත් වෙච්ච රෙදි කෑලි වලින් ඉබේම මීයු හැදෙනවා. කුණුවන මස් වලින් ඉහඳ පණුව ඇති වෙනවා. අපි කාලා විසි කරන මාළු කටු වලින් පත්තෑයෝ ඇති වෙනවා කියලා ඉස්සර කාලේ මිනිස්සු විශ්වාස කරා. දි รา පත් වෙන ලී වලින් ගුල්ලෝ හැදෙනවා කියලා ඉස්සර කාලේ මිනිස්සු විශ්වාස කරා. එතකොට මේකට කියනවා ස්වයන් සිද්ධ ජනනවාදය. මොකද්ද ස්වයන් සිද්ධ ජනනවාදය කියන්නේ? අජීවී දේවල් වලින් ඉබේම ජීවීන් නිර්මාණය වෙනවා කියන එක. එතකොට එහෙමනම් මේ ස්වයන් සිද්ධ ජනනවාදය දැන් අපි කතා කරේ මේ මැවීම් වාදයයි ස්වයන් සිද්ධ ජනනවාදයයි ගැන. චුට්ට ඇහෙන්නේ නැහැ කියලා එක්කෙනෙක් කියලා තියෙනවා. ඒකින්ද මම ආයසරයක් කියන්න. මැවීම් වාදයේදී කියන්නේ මේකයි. අද ඉන්න ජීවීන් සියලුම දෙනා මේ විදිහටම කවුරු හරි මැව්වා කියන එක තමයි මැවීම් වාදයෙන් කියන්නේ. හැබැයි මැවීම් වාදයේ විද්‍යාවේදී විශ්වාස කරන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. ඊට පස්සේ තව මේ ජීවීන් බිහි වෙච්ච ගැන තව මතයක් තමයි ස්වයන් සිද්ධ ජනනවාදය. ස්වයන් සිද්ධ ජනනවාදයේදී කියනවා අජීවී දේවලින් ඉබේම ජීවීන් ඇති වෙනවා කියලා. උදාහරණයක් විදිහට කුණුවන මස් වලින් ඉහඳ පණුව ඇති වෙනවයි කියලා ස්වයන් සිද්ධ ජනනවාදී කියනවා. එතකොට මේ ඒ කාලේ හිටපු මේ ලුයි පාස්චන් කියන විද්‍යාඥයා මෙයා ස්වයන් සිද්ධ ජනනවාදය පරීක්ෂණාත්මකව මේක වැරදි කියලා ඔප්පු කරලා තියෙනවා. හරි. එතකොට මේ විදිහට මේ ස්වයන් සිද්ධ ජනනවාදයේ ළමයි බිඳහෙලන්න කරපු ප්‍රසිද්ධ පරීක්ෂණයක් තියෙනවා. දැන් මං කිව්වා ඒ කාලේ තිබ්බ විවිධ මත තියෙනවා. ඔය නෝට් එකේ තියෙන ඒවා රෙදි කඩමාළු දි รา පත් වෙන රෙදි වලින් ඉබේම මීයෝ ඇති වෙනවා කියලා. හරි. එතකොට ඒගොල්ලෝ කිව්වා ඒ කාලේ හිටපු විද්‍යාඥයෝ කිව්වා මේ මතය ඇති වෙලා තියෙන්නේ අසම්පූර්ණ නිරීක්ෂණය නිසා කියලා. එහෙම කියලා කුණුවන මස් වලින් ඉහඳ පණුව ඇති වෙනවයි කියන මතය බිඳහෙලන්න පරීක්ෂණයක් කරා. හරි. මේ පරීක්ෂණයේදී ඒගොල්ලෝ මෙහෙමයි. ඒගොල්ලෝ ළමයි අරගන්නවා බෝතල් දෙකක්. මං චුට්ටක් අඳින්නම් ඒක. මේක ප්‍රසිද්ධ පරීක්ෂණයක්. මෙහෙම බෝතල් දෙකක් අරගෙන බෝතල් තුනක් අරගන්නවා ළමයි. බෝතල් තුනක් දෙකක් නෙවෙයි. මේ එක එක පරීක්ෂණ වල එක එක විදිහට තියෙනවා මේක. මේ විදිහට බෝතල් තුනක් අරන් තඹපු මස් කෑලි තුනක් දානවා මේ බෝතල් තුනට. තඹපු මස් කෑලි තුනක් දානවා බෝතල් තුනට. දාලා
එක බෝතලයක් හොඳට සීල් වෙන්න කාටවත් වාතයටවත් ඇතුළට යන්න බැරි විදියට මූඩියකින් වහනවා. මේ විදියට වහනවා මේ මූඩියකින් වහනවා. අනිත් එක රෙදි කෑල්ලකින් වහනවා. සිදුරු සහිත රෙදි කඩමාල්ලකින් රෙදි කෑල්ලකින් වහනවා. අනිත් එක විවෘත කරලා තියෙනවා. ටික කාලයක්. නේද? එතකොට දැන් මේ සිද්ධියේදී විද්‍යාඥයෝ ඒ කාලේ හිටපු කට්ටිය දැන් නම් මේක ඕගොල්ලෝ දන්නවා හැමෝම. මේ ඉහඳ පණුව කියන්නේ මොනවද කියලා ඕගොල්ලෝ දන්නවා. නේද? එතකොට දැන් මේකට ළමයි මැස්සන්ට ඇතුළු වෙන්න බෑ මේ බෝතලෙට. ඒකින්ද මේ තම්බපු මස් කෑල්ල ඉහඳ පණුව ඇති උනේ නැහැලු. මේ තම්බපු මස් කෑල්ල මේ දෙවණි එකේ රෙදි කෑල්ලෙන් වහපු එකේ මේකේ මැස්සෝ එනවා මැස්සෝ ඇවිල්ලා මේ රෙදි කෑල්ලේ වහලා යනවා. ඇතුළට යන්න බෑ. එතකොට දින කීපයක් යද්දී මේ රෙදි කෑල්ල මත ඉහඳ පණුව ඇති වුණා. ඉහඳ පණුව ඇති වුණා මේ පණුව හැදුනා මේ රෙදි කෑල්ල උඩ. තුන්වෙනි මස් කෑල්ලට මැස්සෝ එනවා මේ මස් කෑල්ලම කෙලින්ම වහනවා. මැස්සෝ ටික මේ මස් කෑල්ලේ වහලා යනවා. එතකොට තුන්වෙනි මස් කෑල්ල ඉහඳ පණුව ඇති වෙනවා. මෙන්න මේ පරීක්ෂණයෙන් ඒ කාලේ විද්‍යාඥයෝ පෙන්නලා දුන්නා මේ ඉහඳ පණුව කියන්නේ මැස්සෝ ගෙනත් දාන දෙයකින් ඇතිවන දෙයක් කියලා. දැන් ඒ කාලේ ඒත් හොයාගෙන තිබ්බේ නැහැ ඉහඳ පණුව කියන්නේ මැස්සගේ කීට අවස්ථාව කියලා. නේද? ඉතින් කොහොම හරි කුණුවන මස් වලින් ඉබේම ඉහඳ පණුව ඇති වෙන්නේ නැහැ කියන කාරණේ බිඳහෙළුවා. ඒතකොට ස්වයං සිද්ධ ජනනවාදයේ ඔන්න ඔය විදිහට පරීක්ෂණාත්මකව බිඳහෙලන්න ඒගොල්ලන්ට පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ ස්වයං සිද්ධ ජනනවාදයත් විද්‍යාඥයෝ පිළිගත්තේ නැහැ. හරි? එතකොට ජීවයේ සම්භවය ගැන ළමයි වැඩි දෙනා පිළිගන්න මතය තමයි ජෛව රසායනික පරිණාමවාදය කියන්නේ. ඊළඟට කොස්මොසොයික් වාදය කියලා තව එකක් තියෙනවා. කොස්මොසොයික් වාදය. මේ කොස්මොසොයික් වාදය කියන එක ඉදිරිපත් කරන්න අපේ ලංකාවේ ජීවත් වෙච්ච විද්‍යාඥයෙකුත් දායක වෙලා තියෙනවා. ලංකාවේ ඉපදිච්ච කෙනෙක් දැන් එයා එංගලන්තේ. එංගලන්තේ ආයේ පස්සේ කාලේ එහෙම හිටියේ. එයාට කියනවා ආචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ කියලා. හරි? කොස්මොසොයික් වාදයේදී කියන්නේ පෘථුවිය මත ජීවය ඇති උනේ උල්කාපාතයකින්. එහෙම නැත්නම් වෙනත් ග්‍රහ ලෝකේ ඉඳන් ආපු අභ්‍යවකාශ යානාවක් මගින් කියලා. දැන් මේ මතේ තහවුරු කරන්න පහුගිය කාලේ, ඒ කියන්නේ මේ මතේ තහවුරු කරලා නැහැ, විද්‍යාත්මකව 100% තහවුරු කරලා නැහැ. නමුත් මේ මතේ තහවුරු කරන්න සාක්ෂියක් හම්බුණා ලංකාවේ. ඕගොල්ලන්ට මතක නැතුව දැන්ට අවුරුදු කීපයකට කලින් ලංකාවේ පොළොන්නරුව පැත්තට වැටුණ උල්කාපාතයක්. මේ උල්කාපාතේ පරීක්ෂා කරන්න එංගලන්තෙනුත් විද්‍යාඥයෝ ආවා. එංගලන්තේ අභ්‍යවකාශ තාක්ෂණික ආයතනයට ගෙනිච්චා මේ ඒ උල්කාපාත කොටස්. අරගෙන ගිහින් පරීක්ෂා කරපුවාම ඒ උල්කාපාතේ හම්බුණා අපේ පෘථුවියේ නැති බැක්ටීරියා. එතකොට මේ මතේදී කියන්නේ අන්න ඒ විදියට උල්කාපාත වලින් ජීවය ග්‍රහ ලෝකෙන් ග්‍රහ ලෝකෙට යනවා කියලා. එතකොට බැක්ටීරියාවක් සරල බැක්ටීරියාවක් තියෙන උල්කාපාතයක් අපේ පොළොවට වැටිලා ඊට පස්සේ ඒකෙන් ඒ ජීවීන් ටික ටික දියුණු වෙලා අද ඉන්න තත්ත්වයටපත් වුණා වෙන්න පුළුවන්. නැත්තම් මේගොල්ලෝ කියනවා කෙලින්ම වෙනත් ග්‍රහ ලෝකේ නා අභ්‍යවකාශ යානයකින් ආපු කට්ටියකින් ජීවය ඇති වුණා කියලා. දැන් සමහර කට්ටිය කියනවා මිනිසා කියන්නේ වෙනත් ග්‍රහ ලෝකයක ඉඳන් ආපු ජීවීන් කොට්ටාසයක් කියලා. අපි දන්නේ නැහැ ඉතින් හරියට කියන්න. ඉතින් සමහරට ඇත්ත වෙන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට පේනවනේ හොඳම සාක්ෂිය තමයි දැන් අපේ පෘථුවිය මට හිතෙන්නේ තව වැඩි කාලයක් යන එකක් නැහැ ජීවින්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයකටපත් වෙයි. මේ යන දේවලුත් එක්ක. නේද? මේ මට හිතෙන්නේ මේ යන්නේ ඉතින් දැන් පොළොවේ අවසාන කාලේ වෙන්නත් පුළුවන්. දැන් මේ වෙද්දී ඇමරිකාවේ විද්‍යාඥයෝ උත්සාහ කරනවා අඟහරුවට යන්න. නේද? ඇමරිකාවේ NASA එකකින් 2030 ගණන් වෙද්දී මම දැන් ඊයේ පෙරේද වීඩියෝ එකක් දැක්කා. ඒගොල්ලෝ තෝරගෙන එක ගෑනු ළමයෙකුත් අවුරුදු 19ක්ද කොහෙද එයාට. එයා තමයි මුලින්ම NASA එකකින් අඟහරුවට යන එක්කෙනා. නේද? අපේ උන් අඟහරුගෙන් බේරෙන්න දැන් මුදු දානවා. මොනවද මේ මැණික් අල්ලපුයව. අඟහරුගේ අපලෙට. නේද? ඒ රටවල ළමයි දැන් අඟහරු ගිහින් පදිංචි වෙන්න ලෑස්තිලා. නේද? ඊට අමතරව දැන් ඇමරිකාවේ තියෙනවා පෞද්ගලික ආයතනයක් SpaceX කියලා. SpaceX.
මේ SpaceX ආයතනයෙන් 2024 දී වැඩි කාලයක් නැහැ. තව අවුරුදු 3යි තියෙන්නේ අපිට බලන්න පුළුවන්. 2024 දී අඟහරුට යවනවයි කියනවා මිනිසුන් සහිත යානාව. ඒගොල්ලෝ යන්නේ ආපහු එන්න නෙවෙයි. අඟහරු ජනාවාසය කරන්න. ඔයගොල්ලෝ බලන්න SpaceX කියලා තියෙනවා මේ YouTube channel එකක්. ඉතාලම හොඳයි බලන්න. මේ දවස්වල ගෙදරට වෙලා ඔයගොල්ලෝ බලනවා ඇතිනේ YouTube වල. නේද? YouTube channel ඔන්න බලන්න SpaceX එක බලන්න. ලංකාවේ එකක් තියෙනවා Tech Track කියලා. Tech Track. ඒක බලන්න. ඒවැය තියෙනවා මේ දේවල් ගැන ගොඩක් තොරතුරු. හරි එතකොට මේ ඉලෝන් මාස්ක් කියලා එක්කෙනෙක් ලෝකේ පළවෙනි තැන තිබ්බා යාට පළවෙනි කෝටිපතියා තිබ්බා නමුත් 1 2 වෙනස් වෙනවා. එතකොට එයා ආපහු දෙවෙනි තැනට ගියා ලෝකේ දෙවෙනි කෝටිපතියා ඉලෝන් මාස්ක් කියලා. එතකොට එයාගේ තමයි SpaceX කියන ආයතනේ. එතකොට එයා හදන්නේ අඟහරුට ගිහින් පදිංචි වෙන්න. එයා කියනවා එයාගේ එකම හීනේ අඟහරුගේ මැරෙන එකලු. අඟහරුට ගිහින් එහෙ මැරෙන්න. ඉතින් ඒ වාගේ තමයි මේ කට්ටිය දැන් යන්නේ. හරි ඉතින් එතකොට කවදා හරි අඟහරුගේ પરම්පරා ගානක් ගියාට පස්සේ අඟහරු වැසියෝ කියයි මේ කොස්මොසොයික් වාදය තමයි හරි කියලා. නේද? වෙනත් ග්‍රහ ලෝකකින් පැමිණි යානාවකින් ආපු කට්ටියක් ජනාවාස කෙරුවා කියලා. ඉතින් එහෙම වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. මේව මතවාද ඔක්කොම. හරි ඒකත් මතක තියාගන්න. නමුත් අපේ පෘථුවියේ ඉන්න විද්‍යාඥයෝ වැඩි දෙනා පිළිගන්න මතය තමයි ජෛව රසායනික පරිණාමවාදය කියන එක. ජෛව රසායනික පරිණාමවාදය. හරි මොකද්ද ජෛව රසායනික පරිණාමවාදය කියන්නේ? අපි චුට්ටක් බලමු මෙන්න මේ වීඩියෝ එක. ඒක නෙවෙයි. The theory චුට්ටකින් ළමයි මේ වීඩියෝ එක චුට්ටක් හොයාගන්න ඕන. හරි අපි ඒක බලමු මේ මාරු වෙලා පොඩ්ඩක් වීඩියෝ එක දාන්න ඕන එක මම කියන්නම් ඒක මේ පෙන්නන්න ඕගොල්ලන්ට. රයිට් දැන් ජෛව රසායනික පරිණාමවාදයේදී මෙහෙම කියනවා. හරි පෘථුවිය මේ ආරම්භ කාලයේදී මම ආය යනවා ඔයගොල්ලන්ට අර කලින් පෙන්නපු වීඩියෝ එක ළමයි ඒකේ තියෙනවා මේ සිද්ධිය මේක මේ බොහොම හිමින් යන වීඩියෝ එකක් තිබ්බා ඒකයි මම බැලුවේ ඒක මම පෙන්නන්නම් පස්සේ හම්බුනාම රයිට් ජෛව රසායනික පරිණාමවාදය ගැන තමයි මෙන්න මේකේ තියෙන්නේ අපි බලමු මේක හරි. ළමයි මේ පෘථුවියේ ආරම්භක අවධියේදී අපේ පෘථුවියේ ගිනි කඳු ක්‍රියාකාරීත්වය බොහොම අධිකව වෙලා තියෙනවා. එතකොට මේ ගිනි කඳු ක්‍රියාකාරීත්වය නිසා මේ පෘථුවියේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය නිසා අපේ පෘථුවියේ වායු ගෝලයට විවිධ වායු වර්ග එකතු වෙනවා. ඊට පස්සේ අකුණු ගහනකොට ඒ වගේම ගිනි කඳු පුපුරද්දී අකුණු ගහනකොට ගිනි කඳු පුපුරද්දී මේ පෘථුවියේ වායු ගෝලයේ තිබ්බ විවිධ මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරනවා. එහෙම ප්‍රතික්‍රියා කරලා ජීවය නිර්මාණය වෙන්න අවශ්‍ය මූලික අණු නිර්මාණය වුණා කියලා කියනවා. මේ වායු ගෝලයේ අකුණු ගහද්දී ගිනි කඳු පුපුරද්දී ලැබුණේ ශක්තියෙන් තමයි මේ මූලික අණු හැදුනේ.
මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරලා මේ මූලික අණු හැදෙනවා. ඊට පස්සේ ළමයි වර්ෂාවත් එක්ක මේවා පොළවේ සාගරවලට එකතු වෙනවා. වැස්සත් එක්ක මොකද වෙන්නේ? මේ වායුගෝලයේ නිර්මාණය වෙච්ච මූලික අණු සාගරවලට එකතු වෙනවා. හරි? එතකොට සාගරවලට එකතු වුණු මෙන්න මේ මූලික අණු සහිත මේ සාගර ජලයට කිව්වා ආදි සූපය කියලා. ආදි සූපය. මේ ආදි සූපයෙන් තමයි ළමයි මුල්ම ඒකසෛලික නිර්වායු බැක්ටීරියාව ජලය තුල සාගර තුල බිහි වෙන්නේ. මෙන්න මේ වචන ටික හරි වැදගත්. ඒකසෛලික නිර්වායු බැක්ටීරියාව. මොකද්ද ඒකසෛලික නිර්වායු බැක්ටීරියා කියන්නේ? ඒකසෛලික කියන්නේ තනි සෛලයකින් හැදිලා තියෙන. නිර්වායු කියන්නේ ඔක්සිජන් ඕනේ නැහැ. එහෙමනම් මුලින්ම සාගරවල ඇතිවෙච්ච ජීවීන් තමයි ඒකසෛලික නිර්වායු බැක්ටීරියා. දැන් මේ ආදි සූපයේ අණු ප්‍රතික්‍රියා කරලා ඔන්න හැදෙනවා මුල්ම ඒකසෛලික බැක්ටීරියාව. එතකොට සාගරවල මුලින්ම හැදුනේ මෙන්න මේ ජීවි. ජෛව රසායනික පරිණාමවාදයෙන් මේක කියන්නේ. ඊට පස්සේ මේ ඒකසෛලික බැක්ටීරියාවන්ගෙන් හැදෙනවා බහුසෛලික ජීවීන්. මේගොල්ලෝ එකතු වෙලා හැදෙනවා බහුසෛලික කට්ටිය. ඔන්න හැදෙනවා බහුසෛලික අය. හැබැයි මේගොල්ලෝ තාමත් ළමයි බහුසෛලික බැක්ටීරියා. බොහොම ප්‍රාථමික ජීවීන්. දැන් මේ විදිහේ බහුසෛලික බැක්ටීරියා ඇති වුණාට පස්සේ ඔන්න ඊළඟට මොකද වෙන්නේ? මේගොල්ලන්ගේ හරිතප්‍රද හැදෙනවා. ඔගොල්ලෝ දන්නවා හරිතප්‍රද කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයෙන් ශක්තිය ආහාර නිපදවා ගන්න පුළුවන් ජීවි. ඒකේ වැදගත්ම දේ තමයි ළමයි හරිතප්‍රද නිර්මාණය වුණාට පස්සේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියෙන් හැදෙන ඔක්සිජන් වායු. ඔන්න එතකොට මොකද වෙන්නේ? සාගර ජලයට ඔක්සිජන් එකතු වෙනවා. ඊට අමතරව වායුගෝලයටත් ඔක්සිජන් එකතු වෙනවා. ඊට පස්සේ හැදෙනවා සාගරවල ජලජ ශාක. ජලජ ශාක හැදෙනවා. ඒ එක්කම ගොඩබිමත් ළමයි ශාක නිර්මාණය වෙනවා. ඒ එක්කම සාගරවල හැදෙනවා මුල්ම පෘෂ්ඨවංශී ජීවියා. එයා තමයි මාළු ළමයි. ඉස්සෙල්ලාම හැදෙනවා සාගරවල මුල්ම පෘෂ්ඨවංශික ජීවි. ඔන්න බලන්න ওই ටික තමයි ඔය ඉක්මනට යන්නේ. ඔන්න බහුසෛලික ජීවීන් නැති වෙනවා. නේද? ඊට පස්සේ ඔන්න සාගරවල ඇති වෙනවා ශාක ඇති වුණා. ඔන්න ඇති වෙනවා බහුසෛලික මේ මුල්ම පෘෂ්ඨවංශී ජීවීන් සාගරවල. ඒතකොට ජීවේ මුලින්ම ඇති උනේ සාගරේ ළමයි. ගොඩබිම නෙවෙයි. මුලින්ම මාළු තමයි ඇති වෙන්නේ මුහුදේ. ඒතර අපි කෙරෝල්ට මේ වාදය අනුව කියන්නේ අපි ආපහු ගිහින් බැලුවොත් අපේ මුල්ම ආදිතමය ළමයි මුහුදේටම මාළුයි. හරි? ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මාළු ටික පරිණාමය වෙලා වෙනස් වෙනවා. ක්‍රමිකව වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙලා හැදෙනවා උභය ජීවීන්. දියගොඩ දෙකේම ඉන්න පුළුවන් අය. ඒගොල්ලෝ ඔන්න එනවා ගොඩබිමට. මේක දැන් මේ විනාඩි දෙකෙන් තුනෙන් පෙන්නුවාට මේක අවුරුදු බිලියන ගානක ක්‍රියාවලියක්. ඔන්න මත්ස්‍යයන්ගෙන් උභය ජීවීන් නැති වුණා. උභය ජීවීන් දැන් එනවා ගොඩබිමට. තව ටික කාලයක් යද්දි මොකද වෙන්නේ? මේ උභය ජීවීන්ගෙන් නිර්මාණය වෙනවා උරගයෝ. උරගයෝ නිර්මාණය වෙනවා. ඩයිනෝසර්ලගේ කාලේ එනවා. දැන් ඉතින් මෙන්න මේ විදිහට හරි අපේ පෘථුවියේ ජීවීන් බිහි වුණේ ජෛව රසායනික පරිණාමවාදය කියලා මේ ක්‍රමයට කියලා විස්තර කරනවා මේ වාදේ. එතකොට වැඩි දෙනා පිළිගන්න මතය තමයි මේ ජෛව රසායනික පරිණාමවාදය. මේක පිළිගන්න හේතුව ළමයි මේක පරීක්ෂණාත්මකව තහවුරු කරලා තියෙනවා. මේක පරීක්ෂණාත්මකව තහවුරු කරලා තියෙනවා කියන්නේ මෙහෙමයි. මේකට සාක්ෂි තියෙනවා. මෙහෙමයි උනේ කියලා සාක්ෂි තියෙනවා. සාක්ෂි ආකාර කීපයක ඒවා තියෙනවා. අපි බලමු ඒවා මොනවද කියලා. හරි? ඉස්සෙල්ලා චුට්ටක් මේක බලන්න නෝට් එක සටහන්. පෘථිවිය ආරම්භයේ වායුගෝලයේ පැවති වායු රසායනිකව ප්‍රතික්‍රියා කර ජීවයේ සෑදීමට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ඇති වූ බව මෙම වාදයෙන් තහවුරු කරේ. මේක බලලා තියෙනවා පරීක්ෂණාත්මකව. ළමයි විද්‍යාඥයෝ
අතීතයේදී අපේ පොළවේ වායුගෝලයට සමාන වායුගෝලයක් වීදුරු කුටියක් ඇතුලේ හදලා නිසිත් නවීන් නෑ නෙත්සර නේද? හරි. එතකොට මේ ජෛව රසායනික පරිණාමවාදයේ මේ පළවෙනි කාරණේ බලන්නකො නෝට් එකේ තියෙන මෙන්න මේ කරුණ. ළමයිනුත් මේ සමහරට එක්කෙනෙක් දෙන්නේ කට් වෙනවා පේනවා නිතරම. එනවා යනවා. මේක ළමයි පළවෙනි එක මේක. මේ කරුණ මං කියන්නේ මේ නිසිත් මේ වායුගෝලයේ දැන් මේ කරුණ පරීක්ෂණාත්මකව තහවුරු කරලා තියෙනවා විද්‍යාඥයෝ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් පෘථුවියේ අතීතයේ තිබ්බ වායුගෝලයට සමාන පරිසරයක් වීදුරු කුටියක් ඇතුලේ හදලා ඊට පස්සේ කෘත්‍රිමව විද්‍යුත් විසර්ජන ඇති කරලා තියෙනවා. අකුණු ගහණේව කෘත්‍රිමව ඇති කරලා තියෙනවා. කෘත්‍රිමව අකුණු ගස්සන්න පුළුවන්. සරලව මෝටර් සයිකලයේ ප්ලග් එකෙත් ළමයි අකුණක් තමයි ඇති වෙන්නේ. නේද? ලොකු විභවාන්තරයක් දීලා මෙහෙම. හරි සන්නායක දෙකක් ටිකක් කිට්ටු කරලා මේ දෙක අතර ලොකු විභවාන්තරයක් ඇති වුණාම මෙතනින් පයින්නවා විදුලිය. ඒක තමයි විද්‍යුත් විසර්ජනයක් කියන්නේ අකුණ. ඒ වාගේ કૃතිමව අකුණු ඇති කරලා තියෙනවා ඒකේ. ආදි කාලේ පොළවේ වායුගෝලයට සමාන පරිසරයක් හදලා හරි පොළවේ සාගර වලට සමාන පරිසරයක් හදලා වීදුරු කුටියක් ඇතුලේ ඒකේ કૃතිමව අකුණු ඇති කරලා තියෙනවා. ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ අර કૃතිම සාගරයේ හදපු සාගරයේ තියෙන ජලය පරීක්ෂා කරලා තියෙනවා. එහෙම පරීක්ෂා කරපුවාම ජීවීන්ගේ ශරීරයේ විතරක් තියෙන ඇමයිනෝ අම්ල කියන අණු ඒ සාගර ජලයේ හම්බෙලා තියෙනවා. ඕගොල්ලන්ට උසස් පෙළ ජීව විද්‍යාව කරද්දී මේ පරීක්ෂණය ගැන කතා කරනවා. දැනට මම නිකන් කිව්වේ සරලව. උසස් පෙළ ජීව විද්‍යාව ඉගෙන ගන්න යද්දී ඔය පරීක්ෂණේ කරපු හැටි කරපු කට්ටිය ඕම විස්තරේ ඉගෙන ගන්න පුළුවන්. හරි එතකොට ඒක නිසා මේ ජෛව රසායනික පරිණාමවාදය කියන එකේ ඔය මූලික කාරණේ විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. එහෙමයි ඇති උනේ කියලා. රයිට්. හරි. ඊට පස්සේ කියනවා මෙහෙම දෙවෙනි එක බලන්න. මෙම ප්‍රතික්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය විදුලි කෙටීම් වැනි විද්‍යුත් විසර්ජන මගින්ද ගිනිකඳු පිපිරීමෙන් සහ සූර්යාගෙන් පැමිණෙන පාරජම්බුල කිරණ මගින්ද සැපේනට ඇති බව විශ්වාස කෙරේ. එතකොට අර පොළවේ වායුගෝලයේ තිබ්බ නේද මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරන්න ශක්තිය ලැබුණේ අකුණු ගහද්දී ගිනිකඳු පුපුරද්දී සහ සූර්යාගෙන් ආපු විකිරණ වලින් කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා. හරි ඊට පස්සේ කියනවා ජීවේ සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වැසි ජලයේ දිය වී සාගරයට එකතු විය. අපි බැලුවා ඒක මං කිව්වා ඔයගොල්ලන්ටනේ. අර වායුගෝලයේ ප්‍රතික්‍රියා කරලා හැදිච්ච අණු වැස්සේ දිය වෙලා සාගරවලට එකතු වුණා. ඊට පස්සේ සාගරවලට ආපු මේ මිශ්‍රණයට කිව්වා ආදිසූපය කියලා. ආදිසූපේ නම වැදගත් ළමයි. ප්‍රශ්න වලට අහන්න පුළුවන්. එනම් මුල්ම ජීවී සෛලයේ හේවත් ප්‍රාග් සෛලය රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස ආදිසූපයෙන් ඇති වූ බව සඳහන් වේ. ඊට පස්සේ මේ ආදිසූපයේ තිබ්බ මූලික අණු එකිනෙක ප්‍රතික්‍රියා කරලා තමයි මුල්ම සෛලය හැදුනේ. එහෙම තමයි කියන්නේ. හරි? ඊට පස්සේ කියනවා මෙහෙම මෙහිදී ඇති වුණු මුල්ම ජීවියා ඒක සෛලික නිර්වායු විෂම පෝෂී ජීවියෙකු ලෙස සැලකේ. අපේ පෘථුවිය ඇති වුණ මුල්ම ජීවියා ඒක සෛලිකෙක් තනි සෛලයකින් හැදිලා තියෙන්නේ. නිර්වායු කියන්නේ ඔක්සිජන් ඕනේ නැහැ. විෂම පෝෂීන් කියන්නේ වෙනත් අයකින් පෝෂණය සපයා ගන්න එක්කෙනෙක්. හරිතප්‍රද නිර්මාණය වුණාට පස්සේ තමයි ස්වයංපෝෂී ඇති වෙන්නේ. රයිට්. ඉතින් ඔන්න ඔය ටික තමයි ජෛව රසායනික පරිණාමවාදයෙන් අපිට කියන්නේ. රයිට්. එතකොට මේ පරිණාමය මේ විදිහට වුණා කියලා. එතකොට පරිණාමය කියන එකේ ළමයි එහෙමනම් කියන්නේ ඈත අතීතයේ ජීවත් වුණේ බොහොම සරල ජීවීන්. පොළවේ ඇති වුණේ මුල්ම සරල ජීවීන්. ඒ සරල ජීවීන්ගෙන් පටන් අරන් අද ඉන්න සංකීර්ණ ජීවීන් කොහොමද ඇති වුණේ කියලා පැහැදිලි කරන ඒ පැහැදිලි කිරීමට තමයි අපි පරිණාමය කියලා කියන්නේ.
ආරම්භක සරල ජීවීන්ගේ සිට වර්තමාන සංකීර්ණ ජීවීන් දක්වා ක්‍රමික විකාශනය ක්‍රමයෙන් කොහොමද වෙනස් වුනේ? ක්‍රමික විකාශනයේ පරිණාමය ලෙස හැඳින්වේ. හරි. එතකොට මේ විදිහට පරිණාමය වුණයි කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ? මෙන්න මේ සාක්ෂි වලින් තමයි මේක පැහැදිලි කරන්නේ. පළවෙනි එක තියෙනවා භූගෝලීය සත්තු ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි. අපි එක එක බලමු. සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාවෙන් ලැබෙන සාක්ෂි. වැදගත්ම එක තමයි පොසීල අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂි. හරි. අපි චුට්ටක් බලමු මිනිසාගේ පරිණාමය කොහොමද උනේ කියලා. මේක නිකන් ඕගොල්ලන්ට බලන්න දාපු වීඩියෝ එකක්. බලන්න මිනිසා වානරයගෙන් පරිණාමය වුණා කියලා කියන්නේ මිනිසාගේ පරිණාම කතාව චූටි වීඩියෝ එකක් තියෙනවා චුට්ටක් බලමු අපි. මේ ආදි මානවයාගේ හිස් කබල ළමයි බලන්න ඒකේ ඕගොල්ලන්ට වෙන්නන්න කාරණයක් තියෙනවා. එයාගේ අර කපාලේ මේ මොලේ අඩුයි. නේද? මේ හිස් කබලේ බලන්න මේ හරියනේ මොලේ තියෙන්නේ. ඒතොර මේ කපාල පරිමාව අඩුයි. මුල් කාලේ ආදි මානවයාගේ. ඒතොර මෙයා ළමයි ටික ටික පරිණාමෙද්දි මේ කපාල ධාරිතාව ටික ටික වැඩි වෙනවා.
ඒ තිබ්බේ මානව පරිණාමය කොහොමද උනේ කියලා නිකම් වීඩියෝ එකක් ළමයි ඕගොල්ලන්ට මේ මානව පරිණාමය ගැන නෑ මේ සමහර ඉතිහාසයේ පාඩම් වල ඕගොල්ලන්ට මානව පරිණාමය ගැන කියලා දෙනවා ඇති. හරි. එතකොට මේකෙදි ළමයි මේ පරිණාමය ගැන පැහැදිලි කරන වර්තමානයේ මතය තමයි ස්වයන් සිද්ධ ජනනවාදය කියන එක. ඒකත් මම චුට්ටක් පෙන්නන්න ඕගොල්ලන්ට පරිණාමය කොහොමද උනේ කියලා. කොහොමද මේ ක්‍රමිකව වෙනස් වුනේ ජීවි. හරි. The theory of evolution was developed by Darwin. මේ මතය ඉදිරිපත් කරලා on the තියෙන්නේ origin of චාල්ස් species. ඩාවින් කියන He විද්‍යාඥයා. explained that natural selection is the process behind evolution. ඒතකොට චාල්ස් ඩාවින් Charles Darwin developed පරිණාමවාදයෙන් his theories after his adventures upon the HMS Beagle. මේ චාල්ස් ඩාවින් එක කාලෙක ඔය නැවක එයා මේ වැඩ කරාලු. ඒ වැඩ කරන කාලෙදී යා ලෝකෙ වටේ ගිහින් තියෙනවා. ඒ යද්දී ළමයි ලෝකේ විවිධ රටවල හිටපු ජීවීන් නිරීක්ෂණය කරලා තමයි එයා මේ පරිණාමවාදය කියන එක ඉදිරිපත් කරලා තියෙන්නේ. හරි? In his travels, he observed that creatures found on the islands he visited were similar to ones found on the mainland, but appeared to be slightly different. It wasn't until he returned home that he came to the conclusion that species are specially modified to their environments, and that's why they differ. He developed 4 conditions explaining why this happens. Darwin's theory of natural selection by descent with modification is testable and observable fact. Experiments have been conducted in the wild and in labs. Let's dive deeper into Darwin's 4 මේ conditions. මතේ පැහැදිලි කරනවා ළමයි නිරීක්ෂණ කීපයක් මත පදනම් වෙලා පරිණාමවාද පැහැදිලි කරනවා. Condition number 1. Individuals within a population differ. හරි. There are features that differ එකක් within තමයි populations of the same animal. දැන් මෙහෙමයි පළවෙනි කාරණේ යා කියනවා ළමයි ජීවීන් අතර අධිජනනයක් තියෙනවා කියලා. අධිජනනයක් කියන්නේ මෙහෙමයි දැන් අපි ගත්තොත් එහෙම ඕගොල්ලෝ වැහි කාලේට බලන්න ළමයි ඉස් ගෙඩිය විශාල ප්‍රමාණයක් එනවා. නේද? ගෙම්බෝ බිත්තර දාලා ඒ බිත්තර පුපුරලා ඉස් ගෙඩිය ඇවිල්ලා ඉස් ගෙඩිය විශාල ප්‍රමාණයක් එනවා. නේද? අපි ගත්තොත් ඔය බලු පැටව සාමාන්‍යයෙන් ඔය මේ බැල්ලියක් පැටව 7ක් 8ක් දානවා. නේද? ඒ විදිහට ඕනෑම ජීවි ගහණයක අධිජනනයක් තියෙනවා කියලා චාල්ස් ඩාවින් නිරීක්ෂණය කරනවා. විශාල ජීවීන් ප්‍රමාණයක් බිහි කරනවා. එතකොට මේ බිහි කරන ජීවීන් අතර තියෙනවා ප්‍රභේදන කියලා යා කියනවා. ප්‍රභේදනයකට කියන්නේ. ප්‍රභේදන කියන්නේ වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ සමානට ගෙම්බෝ ඉන්න පුළුවන් දුමුරු පාටයි, කළු පාටයි, නැට්ට දිගයි, නැට්ට කොටයි. නේද? ඒක තමයි වෙනස්කම් කියන්නේ. ප්‍රභේදන කියලා කියන්නේ. ප්‍රභේදන තියෙනවා. ඒතර මේක පැහැදිලි කරන්නේ මේ කාටුන් එකේ ඔන්න ජිරාෆ්ලා ඉන්නවා. ඒතර විශාල ජිරාෆ්ලා ප්‍රමාණයක් බිහි වෙනවා. ඒ බිහි වෙන අය අතර මේ මුල්ම කාලේ එහෙම බිහිවිච්ච ජිරාෆ්ලා අතර හිටියා In our case, the feature that varies between our giraffes is neck length. Some giraffes were born with long necks. මුල් කාලේ බිහි වෙච්ච ජිරාෆ්ලාගේ බෙල්ල දිග අයත් බෙල්ල කොට අයත් ඔක්කොම ඉන්නවා. නේද? දැන් ඇත්තටම මේ කියන හැටියට ඉස්සර කාලේ ඉඳලා තියෙන බෙල්ල කොට අය. එතකොට මේ බෙල්ල කොට අය අතර ඔන්න බෙල්ල ටිකක් දිග එක්කෙනෙකුත් බිහි වෙලා තියෙනවා. දැන් එක කාලයක් එනවා ළමයි දැන් මේ පොළොවේ ඉන්න හැම සත්තුම මේ අපි තුමු ශාකභක්ෂක සත්තු මේ පොළොව අවට තියෙන තනකොළනේ කන්නේ. එතකොට අර අධිජනනය දැන් ජීවීන් ගොඩාක් ඉන්නවනේ. ගොඩාක් ඉන්නේදී මේ බෙල්ල කොට කට්ටිය ඔක්කොම බිම තියෙන කට්ටිය ගන්න. හැබැයි මේ බෙල්ල දිග එක්කෙනාට පුළුවන් වෙනවා ඉහළ ගස්වල තියෙන කොළත් කන්න. Some were born with short necks. මේ බෙල්ල දිග එක්කෙනාට වැඩි Condition number 2. The differences are, at least in part, passed from parents to offspring. Darwin's descent with modification. එතකොට මේ විදිහට දැන් මෙයාට හැමතිස්සෙම වැඩිපුර හොඳට කෑම හම්බ වෙනවා. දැන් අර කට්ටිය මොකද වෙන්නේ? අර කට්ටිය කෑම නැතුව ඔන්න කොටසක් මැරිලා යනවා. නේද? වඳ වෙලා යනවා ටික ටික. හැබැයි මෙයා උසගස් වල කෑමක් කනවා. ඒක නිසා මෙයාගේ પરම්පරාව මොකද වෙන්නේ? ඉදිරියට ටික ටික දියුණු වෙනවා. දියුණු වෙනවා කියන්නේ මේ පරිසරය වැඩි වෙනවා. නේ? දැන් මේ කාරණේ මෙහෙම කියන්න පුළුවන්. ඕගොල්ලෝ බලන්නකෝ ළමයි ඕගොල්ලන් ගෙදර බැල්ලියෙක් එහෙම ඉන්නවා නම් බැල්ලියෝ පැටවු දානවානේ 8ක් 10ක් විතර එක සැරේකට. මේ පැටවු 8ක් 10ක් දැම්මාම ඔය පැටවු අතර ඉන්නවා ටිකක් හයියෙන් දුවන්න පුළුවන්. නේද? අනිත් අයව පරාද කරන්න පුළුවන් හොඳ හයිය තියෙන
බලු පැටවු ඉන්නවා. දැන් අපි ඔහෙ නිකන් කණ්ඩ ටික දාලා බලන් හිටියොත් මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට අපි ඉතින් ඔය ගෙදර හොඳට හදන්න නැති සත්තු එහෙමනේ හැදෙන්නේ ස්වභාවික පරිසරය හැදෙන අය. නේද? කණ්ඩ ටිකක් දාපුවාම අරයා මොකද කරන්නේ? එයා ශක්තිමත් එක්කෙනා. එයා පෙරලගෙන අනිත් අයට දෙන්න දුව කනවා. නේද? එතකොට මොකද වෙන්නේ? ටික අර හොඳ ශක්තිමත් එක්කෙනා තමයි හොඳට හැදෙන්නේ. හැම එකෙම එයා නේද දිනන්නේ. එයා තමයි චණ්ඩියා. ඔක්කොටම කලින් කැම ටික කන්නේ එයා. එයා අනිත් අයට වැඩිය ශක්තිමත්. දැන් මේ කට්ටිය වැඩිහිටියෝ වෙලා පරම්පරාව බිහි කරන කාලෙට කාගේ පැටවුන්ද ළමයි ඇති වෙන්නේ? අර දුර්වලයෝ උන්ට හපලා උන් එලෝලා දානවා. එලෝලා දාලා අර ශක්තිමත් එක්කිනාගේ පැටවු නේද ඊළඟ පරම්පරාවේ බිහි වෙන්නේ. එතකොට චාල්ස් ඩාවින් කියන්නේත් අන්නේ කතාව. දැන් මේ බෙල්ල දිග ජිරාෆ්ලා පුතේ මේ මාධවී දැන් ඇවිල්ලා තියෙන්නේ නේද? ඉන්නවනේ දැන් නේද? ගොඩක් වෙලා එන්න බැරි වුණාද ඔයාට? මෙහෙමයි මේකේ මං අර වේටින් ලිස්ට් දාලා නැහැ. ඕගොල්ලන්ට ඕන වෙලාවක ආව හැකි. ඔයාගේ ওই පැත්තේ සිග්නල් ප්‍රශ්නයක් මොනවා හරි ඇති පුතේ. මම වීඩියෝ එකක් දාන්නම් පාඩමේදී. රයිට්. ඔව් එතකොට දැන් මේ කාරණේදිත් වෙන්නේ ඒකයි. දැන් ඔන්න ජිරාෆ්ලා කට්ටියක් ඉන්නවා. ඒ ජිරාෆ්ලා කට්ටියගෙන් ඔන්න බෙල්ල දිග සත්තු බිහි වෙනවා. බෙල්ල දිග එක්කෙනෙක් ආවා කියන්නකො. එතකොට මොකද වෙන්නේ? බෙල්ල දිග එක්කෙනාට වැඩිපුර හොඳට කැම ටික හම්බ වෙනවා. අනිත් අයට වැඩි ඒක නිසා ඒ රැළේ එයා ප්‍රමුඛයා වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාගේ පැටවු තමා ඊළඟ පරම්පරාවට ඇති වෙන්නේ. අර දුර්වල අයගේ සත්තු ටික නැති වෙලා යනවා. පරිසරයට ගැළපෙන එක්කිනා පරිසරයේ විසින්ම තෝරගන්නවා. එතකොට චාල්ස් ඩාවින් ස්වභාවික වර්ණවාදය කියලා මේ පරිණාමයට කියනවා. Is the idea that offspring are fairly similar to their parents with some genetic differences. ඕක තමයි චාල්ස් ඩාවින්ගේ ස්වභාවික Condition number වර්ණවාදය 3. කියන්නේ. Some individuals are more successful at surviving and reproducing than others. In the case of our giraffes, the long neck individual did not acquire its neck by stretching to grab the leaves. Instead, individuals within the population were born with a neck length that was longer than others. Because the longer neck allowed them to reach the food that was otherwise unattainable, it gave them an advantage. Condition number 4. The successful individuals succeed because of variant මේ traits කතාව they have දැන් inherited. එතකොට ওই විදිහට එහෙමනම් පරිණාමය කියන්නේ ඔන්න ඕකයි. අතීතයේදී බොහොම සරල ජීවීන්ගෙන් ආරම්භ වෙලා වර්තමානයේ සංකීර්ණ ජීවීන් ඇතිවීම දක්වා ක්‍රමානුකූලව වෙනස් වෙච්ච හැටි ගැන කියන එකට අපි කියනවා පරිණාමය කියලා. හරි? එතකොට මේ පරිණාමය වුණා කියලා මේ පරිණාම ක්‍රියාවලිය සිදු වුණා කියලා විද්‍යාඥයෝ කියන්නේ මෙන්න මේ සාක්ෂි පදනම් කරගෙන. පළවෙනි එක තමයි භූගෝලීය සත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි. ළමයි භූගෝලීය සත්ව ව්‍යාප්තිය කියන්නේ මෙහෙමයි. දැන් ඕගොල්ලෝ දන්නවා අපේ ලෝකේ විවිධ ප්‍රදේශ තියෙනවා. එකිනෙකට වෙනස් කාලගුණයන්, දේශගුණයන් තියෙන ප්‍රදේශ. ඒ ප්‍රදේශවල ළමයි විවිධ ජීවීන් ඉන්නවා. ඒගොල්ලෝ එකිනෙකට වෙනස්. එතකොට ඒගොල්ලෝ එකිනෙකට වෙනස් වුණත් ඒගොල්ලන්ගේ ළමයි මූලික ලක්ෂණ සමාන ඒවා තියෙනවා. දැන් ඕගොල්ලෝ දැක්ක අර වීඩියෝ එකෙත් මම පෙන්නපු එකේදී අර ඩයිනෝසර්ලා බිහි වෙච්ච කාලෙදී ඩයිනෝසර්ලාගේ කාලේ වෙනකම්ම මේ මුළු ලෝකෙම තිබ්බේ එකම මහද්වීපයක් විදියට. තනි පොළොවක් විදියට තිබ්බේ. හැබැයි ඩයිනෝසර්ලාගේ කාලෙදී මොකද වෙන්නේ? මහද්වීප කැඩිලා එකිනෙකින් වෙන් වෙනවා. නේද? ඉස්සර කාලේ ළමයි දැන් වාගේ නැව් වලින් ප්ලේන් වලින් සත්තුන්ට කොහොමදත් යන්න බෑනේ. නේද? එතකොට එකම සත්තු රැලක් විදියට හිටපු සත්තු ඒ මහද්වීප වෙන් වුණාට පස්සේ ඒගොල්ලෝ එකිනෙකට වෙනස් දේශගුණික තත්වයන් යටතේ වෙන වෙනම වර්ධනය වෙනවා. හැබැයි එහෙම වෙන වෙනම වර්ධනය වෙලා අලුත් විශේෂ ඇති වුණත් අලුත් ජීවීන් ඇති වුණත් ඒගොල්ලන්ගේ සමාන ලක්ෂණ තියෙනවා. දැන් උදාහරණයක් විදියට ළමයි අපේ ලංකාවේ ඉන්නවා වලහෙක්. උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ ද්‍රව ප්‍රදේශවල ඉන්නවා හිමවලා. මේ දෙන්නම ඈත අතීතයේ එකට
එකම රැළක හිටපු සත්තු. හැබැයි අර භූගෝලීය වෙනස් වීමත් එක්ක මහද්වීප වෙන් වුණාට පස්සේ ඒගොල්ලෝ එකිනෙකට වෙනස් පරිසර තත්ත්වවල ජීවත් වෙන්න හුරු වෙලා ඒ පරිසරයට ගැළපෙන විදියට හැඩ ගැහිලා තියෙනවා. නේද? දැන් හිමවලසයි සුදු වෙලා තියෙන්නේ. කොහොමද කියන්නකෝ එහෙමනම් හිමවලස සුදු උනේ මට? අපේ වලහ කළුනේ ඇයි ළමයි? අවුවටද? ඉස්සර කාලේ සමහරට ඔය වලස්සු දෙන්නම කළු වෙන්න ඇති. එතකොට ද්‍රව ප්‍රදේශ පැත්තට අර හිමවලහ කියන එක්කෙනා ඒ පැත්තට ගියාට පස්සේ ඔව් මෙන්න මේ වාගේ සිද්ධියක් වෙන්න ඇති. හරි? මෙහෙමයි වෙන්නේ. දැන් ඔන්න සීත ප්‍රදේශයක ජීවත් වෙනවා වලස්සු ටික. ඒ පැත්තේ ළමයි වැඩිපුර හිමනේ තියෙන්නේ. ඒ කියන්නේ පරිසරයේ බොහොම පැහැදිලි සුදු පාටයිනේ. එතකොට මේ වලස්සු රංචුවේ ඔන්න එක සැරේට සුදු වලස්සු ඇති වෙනවා. දැන් ඕගොල්ලෝ දැකලා ඇති අපේ ලංකාවෙත් ඔය හිටිය ඇටි සුදු කට්පුට එනවා සුදු නාගයෝ ඉන්නේ. නේද? ඒ වාගේ ඒ වලස්සු රැළේ සුදු පාට තියෙන වැඩිපුර තියෙන වලස්සු ඇති වෙනවා. බිහි වෙනවා. ජීවීන් අතර වෙනස්කම් තියෙනවනේ. ලිංගික ප්‍රජනනයෙන් හැදෙන ජීවීන් අතර විවිධ වෙනස්කම් ඇති වෙනවා. ඒතර ඒ වාගේ සුදු පාට වලහයක් ඇති වෙනවා. දැන් ওই සුදු පාට වලහයි කළු පාට වලස්සු ටිකයි හිමේ ඉන්නකොට දඩයක් කාර්යය හරිනේ. ඒ කාලේ ගොඩාක් ඈත අතීතේ නේද මිනිස්සු නෙවෙයි ඒ සත්තුන්ව දඩයන් කරගන්න තව සත්තු ඉන්නවනේ. එහෙම ඉන්නෙද්දි මොකද වෙන්නේ? කවුද දඩයන් වෙන්නේ? කවුද මැරෙන්නේ? කළු පාට එක්කෙනා අර සුදු පාට පසුබිමේ ඉද්දි හොඳට පේනවා. නේද? එතකොට අර විලෝපිකයන්ගේ ප්‍රහාර වලට ලක් වෙලා ඒ කට්ටිය මොකද වෙන්නේ? ටික ටික වඳ වෙලා යනවා. හැබැයි සුදු පාට රැළ මොකද වෙන්නේ? ඒගොල්ලෝ අනිත් අයට වැඩි ආරක්ෂාව ලැබෙනවා. නේද? එතකොට කාලයක් යද්දි මොකද වෙන්නේ? කළු වලස්සු ටික නැති වෙලා යනවා, වඳ වෙලා යනවා, සුදු වලස්සු ටික ඉතුරු වෙනවා. ඉතින් ඒ විදිහට නේද? ලෝකයේ එක එක ප්‍රදේශවල ඒ තියෙන දේශගුණයට ගැලපෙන විදිහට සත්තු වෙනස් වෙනවා තමයි. එවනම් මේක භූගෝලීය සත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි කියලා අපි කියනවා. මේ කට්ටිය හැමෝම ඉස්සර කාලේ එකට තමයි හිටියේ. ඊළඟට දෙවෙනි එක සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාවෙන් ලැබෙන සාක්ෂි. ළමයි අපි මූලිකව පෘෂ්ඨවංශී සත්තු. කොඳු වැට පෙලක් තියෙන සත්තු. මේ හැම පෘෂ්ඨවංශී සතෙකුමක තියෙන පොදු ලක්ෂණයක්, පොදු ව්‍යුහාත්මක ලක්ෂණයක් තමයි පංචාංගුලික ගාත්‍රා සැලැස්ම කියන එක. සරලව කිව්වොත් ඇඟිලි 5ක ගාත්‍රා සැලැස්මක් තියෙනවා. දැන් මගේ අතේ ඇඟිලි 5ක් තියෙනවනේ. ඒ වාගේ පූසගේ අතෙත් ඇඟිලි 5ක් තියෙනවා. බල්ලගේ අතෙත් ඇඟිලි 5ක් තියෙනවා. නේද? සමහරට ඇඟිල්ලක් දෙකක් අඩු වෙන්න පුළුවන්. සමහරට වැඩි වෙන්න පුළුවන්. හැබැයි පොදු සැලැස්ම තමයි පංචාංගුලික ගාත්‍රා සැලැස්ම. නේද? මේ ඇඟිලි 5 ගාත්‍රා සැලැස්ම හැම පෘෂ්ඨවංශියෙකුගෙම තියෙනවා පොඩ වෙනස් වෙනවා. දැන් කුරුල්ලගේ ළමයි තටු දෙක කියන්නේ මේ පංචාංගුලික ගාත්‍රා සැලැස්ම. එයාගෙත් මේ අපේ අත වාගේම එයාගේ තටුව. වෙලා තියෙන්නේ මොකද? එයාගේ මේ ඇඟිලි පුරුක් දික් වෙලා ගොඩක්. නේද? මේ උඩු බාහුව යටි බාහුව ඒවා කෙටි අස්තිය එයාගේ තියෙන්නේ. ඔව් වවුලගෙත් එහෙමයි. එතකොට මේ වාගේ හැම පෘෂ්ඨවංශියෙකුගෙම පොදු සැලැස්මක් තියෙනවා අස්ති පද්ධතිය. පොදු සැලැස්මක්. ඒකට කියනවා සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාව කියලා. ඉතින් ඒකෙන් ලැබෙන සාක්ෂිය තමයි අපි හැමෝම නේද? බල්ලා, පූසා, වවුලා අපි හැමෝම පොදු අතීත එක ජීවියෙකුගෙන් එන කට්ටිය. මාළුවගෙත් එහෙමයි. මාළුවගේ වරල් වල තියෙන අපේ මේ සැලැස්ම පංචාංගුලික ගාත්‍රා සැලැස්ම. ඒවැ සමහර අස්ති ශීන වෙලා තියෙනවා, නැති වෙලා ගින් තියෙනවා. සමහර ඒවා දික් වෙලා, කෙටි වෙලා, ඒ වගේ විවිධ වෙනස්කම් තියෙනවා. හැබැයි අපේ ඔක්කොගෙම පොදු සැලැස්මක් තියෙනවා. නේද? ඒකෙන් ලැබෙන සාක්ෂිය තමයි අපි හැමෝම අතීතයේ තනි ජීවියෙකුගෙන් එන්නේ. ඒකට කියනවා සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාවෙන් ලැබෙන සාක්ෂිය. වැදගත්ම සාක්ෂිය තමයි ළමයි පොසීල සාක්ෂිය. පොසීල සාක්ෂිය. වැදගත්. මොකද්ද පොසීල සාක්ෂියක් කියන්නේ? පොසීලයක් කියන්නේ මොකක්ද? පල්ලෙහා තියෙනවා පොසීල වල පින්තූර ටික. අපි බලමු මොකද්ද පොසීලයක්, කොහොමද පොසීලයක් ඇති වෙන්නේ කියලා.
පොසිල ගැන අහන්න කලින් ඕගොල්ලෝ බලලා තියෙනවද මට කියන්න මේ ජුරාසික් පාක් චිත්‍රපටිය? ඔව් සර්. අමාජිත් බලලා දීපනේ. ජුරාසික් පාක් වල මේ ඩයිනෝසර්ලා කොහොමද හදන්නේ? මතක නැද්ද ළමයි? ජුරාසික් පාක් 1. ඒකේ ඩයිනෝසර්ලා හදන්නේ ඒ කාලේ ඩයිනෝසරයෙකුගෙන් ලේ බොනවා මදුරුවෙක්. අතීතේ හිටපු මදුරුවෙක්. ලේ බිව්වට පස්සේ මේකා ගහක ලාටු ගුලියක හිර වෙනවා. කජුමැලියන් ගුලියක් කියලා හිතන්නකෝ. කජිමලියන් ගුලිය ඇතුලේ මෙයා හිර වෙලා මැරෙනවා මදුරුවා. හැබැයි අර කජුමැලියන් ගුලිය ඇතුලේ මෙයා සීල් වෙනවා. සීල් වෙලා අවුරුදු 10 ගාණක් ගියාට පස්සේ විද්‍යාඥයෝ හොයාගන්නවා මේ මැලියන් ගුලිය. ඒ මැලියන් ගුලිය ඇතුලේ අර මදුරුවා ආරක්ෂා වෙලා ඉන්නවා. ඈත අතීතයේ ජීවත් වෙච්ච ජීවියෙක්. අද හම්බ වෙනවා එයාගේ ආරක්ෂා වෙලා තියෙන කිසියම් කොටසක්. මේ වාගේ එකකට අපි කියන්නේ පොසීලයක් කියලා. එතකොට ඊට පස්සේ විද්‍යාඥයෝ කරන්නේ මේ මදුරුවාගේ බඩ හිල් කරලා ගන්නවා ඉස්සර කාලේ ඩයිනෝසර්ලගේ ලේ. අරගෙන ඒකේ තියෙන ජාන වෙන් කරගෙන DNA කියලා ඒවට කියනෝනේ. DNA කියන්නේ මොනවද ළමයි? අපි හැමෝගෙම ලක්ෂණ තියෙන DNA කියලා જાතියක් තියෙනවා අපේ සෛල ඇතුලේ. දැන් අමාජිතුයි මායි වෙනස්නේ. මං සුදුයි අමාජිත් කළුයි. එතකොට අමාජිත් කළු ඇයි? අමාජිත්ගේ ජානවල තියෙනවා කළු ජානයක්. මේකා කළුය කියලා ඒකේ තියෙනවා. නේද? ඒ වාගේ අපේ ලක්ෂණ ළමයි තියෙනවා අපේ ජානවල. අපේ ලක්ෂණ තියෙනවා අපේ ජානවල. ඒවා තියෙන්නේ අපේ සෛල ඇතුලේ. දැන් විද්‍යාඥයින්ට පුළුවන් මේ සෛලයක් අරගෙන මේ ජාන වෙන් කරගන්න. ඕගොල්ලෝ දන්නවද ෆොටෝකොපි ගහනවා වගේ ළමයි දැන් තාක්ෂණයේ තියෙනවා. මං වාගේම තව එකක් හදන්න පුළුවන්. දියුණු රටවල මේ වෙද්දි එහෙම හදලා තියෙනවා කියලා කියන්නේ. ඉස්සෙල්ලාම හැදුවා බැටළුවෙක් ඩොලි කියලා. ඒ බැටළුවගේ නම හොයලා බලන්න ඕන නම් ඩොලි කියලා. ඒ ඩොලි කියන බැටළු පටියා තනිකර ඩොලිගේ අම්මාගේ ෆොටෝකොපි එකක් වගේ. හැදුවේ කොහොමද? ඩොලිගේ අම්මාගේ ඇඟෙන් සෛලයක් අරගෙන ඒ සෛලේ ගලවලා ඒකෙන් තමයි ඩොලිව හැදුවේ. එතකොට ඒ වාගේ අර ඩයිනෝසර්ගේ ලේ අරගෙන ඒ ඩයිනෝසර්ගේ ලේ වල තිබ්බ සෛල වලින් එයාගේ ජාන වෙන් කරගන්න. ඊට පස්සේ ඒ ජාන ඒකේ තිබ්බේ නම් මට මතක නෑ ෆිල්ම් එකේ තිබ්බේ ජාන මේ මොකුඩද බද්ද කරන්නේ ළමයි? කටුස්සන්ටද? මොනවා හරි උරගේින්ට බද්ද කරලා ඒගොල්ලන්ගෙන් ඩයිනෝසර්ලා හදන එකක්. දැන් හොඳම දේ තමයි විද්‍යාඥයෝ කියනවා අනාගතයේදී ඩයිනෝසර්ලා හදන ওই ක්‍රමයට හදන්න පුළුවන් කියලා. හරි. එතකොට එහෙමනම් පොසීලයක් කියන්නේ ඈත අතීතයේ ජීවත් වෙලා හිටපු ජීවියෙකුගේ වර්තමානයේ ඉතුරු වෙලා තියෙන කිසියම් කොටසක් මොනවා හරි එකක්. එක්ක අස්ති කෑල්ලක් වෙන්න පුළුවන්. නැත්නම් මේ රූපේ පල්ලෙහා රූපේ තියෙනවා වගේ පොඩි සීල් එකක් වාගේ. එයා හිටපු තැන ලකුණක්. එයාගේ අඩි ලකුණක්. ඒ හැම දෙයකටම අපි කියන්නේ පොසීල කියලා. හරි අපි බලමු පොසීලයක් කොහොමද හැදෙන්නේ. Fossil hunting is a fascinating pastime enjoyed by families and individuals of all ages and levels of experience throughout the year. With just a little time spent learning the basics, anyone can enjoy the thrill of finding evidence of prehistoric creatures and the environments they lived in. The modern use of the word fossil refers to the physical evidence of prehistoric life that is preserved from a period of time prior to recorded human history. Fossils occur commonly around the world, although just a small portion of former life made it into the fossil record, perhaps less than a billionth. Most living organisms simply decay without trace. The first steps towards understanding where to look for fossils is to appreciate the distribution of fossil-bearing rocks and the conditions that led to their formation and exposure. There are three primary rock types. Sedimentary, formed from accumulated sediments, for example sand, silt and skeletal remains.
igneous formed from molten rock that has cooled and hardened, and metamorphic, sedimentary or igneous rocks that have been altered by heat or pressure. Fossil hunting can vary from a stroll on a beach to extreme physical challenges in the depths of winter. For locations where the rock is hard, a hammer and chisel combination are best suitable tools. Others prefer to use a geologist's hammer in isolation. However, this offers less control when extracting fossils. The hammer should be as heavy as can be but easily managed without causing strain to the user. A chisel is required in conjunction with a hammer for removing fossils from the rock. Fossil hunting can be undertaken throughout the year, although the winter and spring tend to yield a greater volume of finds along coastal stretches, due to the scouring action of the wind, rain and rough seas. මේ තියෙන පාෂාණ ඇතුලේ ඒ වාගේ තියෙන විවිධ පොසීල fossil collecting is more reliant on splitting rocks. Looking for nodules is great as some of these rocks contain annamites. So that was some tips on how to find. එතකොට ඔන්න ඔය විදිහට ළමයි ඈත අතීතයේ ජීවත් වෙච්ච කිසියම් ජීවියෙකුගේ වර්තමානයේ සංරක්ෂණය වෙලා තියෙන කිසියම් කොටසකට අපි කියනවා පොසීලයක් කියලා. හරි? එතකොට බලන්න මේ පොසීල සඳහා නිදසුන් කියලා තියෙනවා. මේව සත්වයෙකුගේ සැකිල්ලක්, දතක් හෝ කවචයක් වැනි තද කොටසක්. ඕගොල්ලෝ අර දැක්කේ මේ බෙල්ලොන්ගේ කවච ඒ වාගේ තද කොටස් ඒවා සංරක්ෂණය වෙලා තියෙනවා. හරි. දැන් මෙන්න මේකේ තියෙනවා මේ පොසීල හැදෙන හැටි ළමයි. කොහොමද පොසීලයක් නිර්මාණය වෙන්නේ? Millions of years ago, this dinosaur was going about his normal daily life. ඔය ඩයිනෝසරයා ඉතින් සාමාන්‍ය ජීවිතයේ ගත කර ඉන්නවලු. ඉතර කාලේ එයා කනවා බොනවා නේද? පත්තර කියවන්න නෑ ඔය නිකන් දාන්නේ මාදනේ. ඔන්න ඊට පස්සේ එයා මලා. He died. Other dinosaurs ate him. ඊට පස්සේ අනික් ඩයිනෝසරේ මොකද කරන්නේ? මුගේ මස් ටික කනවා. Leaving just his bones. ඔක්කොම කන්නේත් නෑ. ඊට පස්සේ ඒවා ටික දිරාපත් වෙලා නේද? මේ අස්ථි සැකිල්ල පොළොවට යට වෙනවා. Over millions of years, more layers landed on top. ඊට පස්සේ අවුරුදු මිලියන ගාණක් යද්දි මොකද වෙන්නේ? තව පස් තට්ටු මේකට උඩින් තැම්පත් වෙලා ලොකු පීඩනයක් ඇති වෙනවා මේ අස්ථි සැකිල්ල මත. The layers of mud, sand and ash turned into පීඩනයක් ඇති වෙලා මේක rocks. පොසීලයක් බවට පත් වෙනවා ළමයි. While this was happening, water seeped into the bones, ඊට පස්සේ බලන්න මේ පොසීලේ අර turning the bones to ඉරලා ඒ කුහරය stone, ඇතුළට creating a fossil. මේ වැලි ඒවා තැම්පත් වෙලා මේක Changed a පාෂාණයක් lot බවට over පත් වෙනවා ටික millions of ටික. years. Rocks that were once deep underground rose to the surface, a process called uplift. Very slowly, wind, water and ice wore away the rock. Eventually, bits of the fossil skeleton were exposed and became visible on the surface. Fossils are constantly getting eroded out of rock. Most are lost. But if we're lucky, someone will find one. Nearly all of the fossils we find, around 99%, are from marine animals, such as shellfish and sharks. This is because they lived in the sea, where sand or mud could bury their remains quickly. මාළුවෙක් මැරිලා මුහුදේ නැත්තම් ජලාශය මඩයට තැම්පත් වෙනවා. එයත් කාලයක් So ඇද්දි how did they පොසීලයක් get buried so quickly? Most dinosaur fossils we find belong to animals that were living near to a lake or a river. They died, and a short while later the area flooded, covering the remains in mud and silt. Occasionally, something more dramatic happened. In one example, two dinosaurs, Protoceratops and Velociraptor, were fighting in the desert. කාන්තාරක ඩයිනෝසර්ලා දෙන්නේ ෆයිට් කර කර ඉන්නවා. A sand dune collapsed on top of them. ඊට පස්සේ වැලි කුණාටුවක් ඇවිල්ලා මේ දෙන්නවා යට වෙනවා වැලි fighting වලින්. poses. In another tragic example, the feathered dinosaur Sittipati was sitting on its nest of eggs when a sandstorm blew in and covered it. Fossils like this, from animals that were alive when they were buried, are really rare. It's not just bones that turn into fossils. ඒ වාගේ අස්ථි කොටස් විතරක් නෙවෙයි මේ Dinosaurs can also සත්තුන්ගේ leave පාසල behind කුණු ළමයි. footprints ඔය and වාගේ. impressions of skin and ඒව feathers. නැත්තම් මේ වාගේ
කොටස් ඒගොල්ලන්ගේ So next time you're near some sandstone or mudstone, think of what fossils could be hiding, just waiting to be discovered. It probably won't be a dinosaur fossil, ඕගොල්ලන්ටත් ළමයි as ඔය they're so ගෙවල් වල rare. මේ වත්ත But it පිටිය could පොසීල be තියෙන්න a පුළුවන්. prehistoric sea creature හැබැයි අපි like දන්නේ an නැහැනේ පොසීල. ammonite, which went extinct ඒකින්ද at the අනිත් same දවසේ ඉතින් time as සැලකිල්ලෙන් බලන්න මේ dinosaurs වාගේ. many millions of years ago. අවුරුදු ගානකට කලින් ජීවත් වෙච්ච ඒ වාගේ සත්තුන්ගේ පොසීල තියෙන්න පුළුවන්. හරි ඉතින් ওই විදිහට තමයි පොසීල නිර්මාණය වෙන්නේ. එතකොට ওই පොසීල නිර්මාණය වෙන හැටි චූටි විස්තරයක් තියෙනවා බලන්නකෝ මම කියවන්න. පොසීලයක් කොහොමද හැදෙන්නේ කියලා. පළවෙනි එක තියෙනවා මෙහෙම කෙලින්ම සත්වයෙකුගේ සැකිල්ලක් දතක් හෝ කවචයක් වැනි තද කොටසක්. ඒවා ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. හරි ඊට පස්සේ තියෙනවා මෙහි මුල් අස්තිය ඇති කොටසක් දි รา පත් වී එම සවිවර කොටස් තුලට රොන් මඩ එකතු වේ. දැන් සමහරට ළමයි අර මොනවද කවචේ ගන්නකෝ අර බෙල්ලොන්ගේ කටුව. ඒතොර බෙල්ලන්ගේ කටුව ඇතුළට රොන් මඩ තැම්පත් වෙනවා. රොන් මඩ තැම්පත් වෙලා මේක ලොකු පීඩනයකට අර පස්තට්ටු උඩින් තැම්පත් වෙලා කාලයක් යද්දී අධික පීඩනයකට ලක් වෙලා මේක බෙල්ලගේ කවචේ හැඩේ පාෂාණයක් බවට පත් වෙන්න පුළුවන්. හරි එතකොට ඒක ඇත්තට මේක පාෂාණමය පොසීලයක්. හරි ඒ වාගේ හැදෙනවා පොසීල. ඊට පස්සේ මෙහෙම තුන්වෙනි එක තියෙනවා මෙහෙම මියගිය ඇතම් සතුන් මඩ තුල තැම්පත් වේ. පසුව එම සත්වයාගේ දේහයේ දි รา පත් වී දේහ කොටස් වායු ලෙස පිට වී යයි. ඔන්න හිතන්නකෝ මෙහෙම සතෙක් මඩ තට්ටුවකට යට වෙනවා. මඩ තට්ටුවකට යටවලා ළමයි ඊට පස්සේ මොකද වෙන්නේ මේ මඩ එක හයි වෙනවා. මේක හයි වෙනවා ජලය ඉවත් වෙලා මෙතන වේලිලා මේක හයි වෙනවා. හයි වෙලා ටික කාලයක් යද්දි මොකද වෙන්නේ? සතාව දිරලා දේහේ කොටස් වායු ලෙස පිට වෙලා යනවා. එතකොට ඇතුලේ කුහරයක් ඇති වෙනවා. සතාගේ හැඩයට කුහරයක්. මේ දෙවිට සෑදෙන සත්ත්ව දේහයට සමාන හිස් අවකාශය. හිස් කුහරේ සිලිකා වැනි වැලි තැම්පත් වෙනවලු. ඒ කුහරය ඇතුලේ වැලි තැම්පත් වෙනවා. කාලයක් යනකොට මොකද වෙන්නේ? මේ වැලි අධික පීඩනයකට ලක් වෙලා තෙරපිලා මේක පාෂාණයක් බවට පත් වෙනවා. ඊට පස්සේ එමගින් සත්වයාගේ හැඩයට සමාන පොසීලයක් සෑදේ. ඊට පස්සේ තියෙනවා ඊළඟ එක ශාක රෙසීන. අර අපි කිව්වේ අර ඩයිනෝසරයාගේ කතාව ළමයි මේ ජුරාසික් පාක් කියන්නේ ඒක. ශාක රෙසීන වරහන් ඇතුලේ තියෙනවා ශාක වලින් ස්‍රාවය වෙන දුම්මල මැලියම් වැනි දෑ. රෙසින තුල ඇතැම් කෘමි සතුන්ගේ බාහිර සැකිලි සංරක්ෂණය වී පොසීල බවට පත් විය. එතකොට මේ රෙසින් ඇතුලේ හිර වෙලා මැරිලා පොසීලයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඊළඟ එක තවත් පොසීල වර්ගයක්. නේද? දැන් මේ මැමත් අර මොකද්ද ළමයි අයිස් ඒජ් වල ඉන්න එක්කෙනා මැමත්. මැමත් වැනි ලොවින් තුරන් වූ සතුන්ගේ ආරක්ෂිත සිරුරු ද්‍රවාසන රටවල අයිස් තුල හමු වේ. දැන් අර උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ ඒ අයිස් කුට්ටි අයිස් තට්ටු වලට යට වුණාම කිසිම නරක වීමක් වෙන්නේ නැතුව අවුරුදු දහස් ගණන් ඒවා තීලා හම්බ වෙනවා ළමයි. එතකොට මැමත්ලගේ සම්පූර්ණ සංරක්ෂිත සිරුරු හම්බ වෙනවා මේ ද්‍රවාසන්න ප්‍රදේශවල. හරි? ඔව් ඒ කියන්නේ මේ මෙහෙමයි දැන් අස්ති කොටස් විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ අර මස් පවා මේ සමහර අයගේ තියෙනවා. එහෙම. ඊට පස්සේ ඩයිනෝසර් වැනි සතුන්ගේ පාසලකුණුද පොසීල් ලෙස හැදෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට විවිධ පොසීල වර්ග තියෙනවා ළමයි. රයිට්. ඕගොල්ලන්ට ක්‍රියාකාරකමක් තියෙනවා පොසීලයක් හදන්න. පොසීලයක් හදන්න. බලන්න අවශ්‍ය දේවල්. ආදර්ශ පොසීලයක් නිර්මාණය කිරීම. මොකද්ද තියෙන්නේ? ප්ලාස්ටර් ඔෆ් පැරිස්. මොනවද ප්ලාස්ටර් ඔෆ් පැරිස් කියන්නේ ළමයි? හાર્ඩ්වෙයාර් වල තියෙනවා ගන්න පුළුවන් මේක පැරිස් බදාම කියලා කියන්නේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් සුදු පාට පවුඩර් එකක් වාගේ එකක් මේ ඕගොල්ලන්ගේ ගෙදර බුදු පිළිමේ හදලා තියෙන්නේ මේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් සමහරට ඕගොල්ලන්ගේ ගෙවල් වල බිත්ති සැරසිලි ඒ වාගේ දේවලුත් මේවෙන් හදපුවා ඇති මේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් කියන එක ළමයි වතුරේ දිය කරපුවාම උකු දියවරයක් වෙනවා උකු ද්‍රාවණයක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක අච්චුවකට වක් කරලා ටික වෙලාවක් තිබ්බම මේක හයි වෙනවා. එතකොට මේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් අඩි කෝප දෙකක් ගන්නලු. ප්ලාස්ටර් ඔෆ් පැරිස් උසින් අඩු තුනී ප්ලාස්ටික් කෝප දෙකක් හැන්දක් බෙල්ලෙකුගේ කවචයක්. නැත්තම් මීවන පත්‍රයක්. කතුරක්. හරි?
මම පෙන්නන වීඩියෝ එක කරන හැටි මේක. ඊට පස්සේ ක්‍රමයේ තියෙනවා මෙහෙම එක් ප්ලාස්ටික් කෝප්පයක උසින් අඩක් පමණ වනසේ ඉතා හොඳින් ක්ලේ අසුරන්න. ප්ලාස්ටික් කෝප්පයක භාගික ක්ලේ දානවා. ක්ලේ දාලා හොඳට ඇතුළට හිර කරනවා. එහි මතු පිට කවචයේ හෝ පර්ණාංග පත්‍රයේ හෝ තබා තද කරන්න. ඊට පස්සේ මොනවද ළමයි ක්ලේ එකේ උඩ බෙල්ලගේ කටුව තියලා තද කරනවා. හොඳට අර කටුවේ ලකුණ හිටින්න තද කරනවා. එහෙම නැත්නම් ශාකයක කොලයක් තියලා තද කරනවා. අර පත්‍රයේ ඉරි ටික හොඳට හිටින්න නේද? නාරටි ටික හිටින්න තද කරනවා. සලකුණ සෑදුණු පසු ඒවා ඉවත් කරන්න. ඊට පස්සේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් ස්වල්පයක් අනික් කෝප්පයටගෙන ජලයේ ස්වල්පයක් යොදා බදාමය සාදා ගන්න. ඒ වතුර ටිකක් දාලා දිය කරන්න. ඊට පස්සේ පැරිස් බදාමය පරිස්සමෙන් සලකුණු සහිත කෝප්පයේ මතට එකතු කරන්න. ඊට පස්සේ අර අපි ලකුණ තියාගත්ත මොකද්ද මේ ක්ලේ එකට උඩින් පැරිස් බදාමය වක් කරනවා. වක් කරලා පෑ දෙකක් විතර වේලෙන්න තියෙනවා. වේලෙන්න තියලා ප්ලාස්ටික් කෝප්පේ ළමයි මේ යෝගට් කෝප්පයක් ගන්න මේකට. යෝගට් කෝප්පේ කපලා අරක අයින් කරගන්න. එතකොට ලස්සනට අර බෙල්ලගේ හැඩයට පැරිස් බදාමේ සකස් වෙලා තිනවා. ඉතින් මේ වාගේ තමයි පොසීලයක් හැදෙන්නේ. හරි අපි බලමු ආදර්ශ පොසීලය හදන හැටි ක්‍රියාකාරකම මේක කරලා බලන්න ගෙදරදී ළමයි. Shaka guys, we are today. Not last year or yesterday, but millions of years ago. I'm back. Get ready for some cool tips and tricks because I'm going to show you, believe it or not, how to create a dino fossil. Okay, let's make a dino fossil. So first we'll take some clay. Now this is regular modeling clay. So you can make a nice big ball out of this. Spread it a little. Now this will act as a base or a rock for a fossil. Now for a fossil we need a dinosaur. So I have a dinosaur right here. Looks like an angry one. Look at the mouth. So you can pick up any toy like this and now video you have to press it down. ඉර වෙනවා. පුතේ ඉතින් මේ network slow නිසා එහෙම වෙන්නේ. චුට්ටක් බලන්නකෝම. The dinosaur into the modeling clay. Make sure you press it tight. So I have taken a toy which has a dinosaur පොසීලයක් හදන්න. There's a lot of detail so that when I pull this out I have a nice detailed impression of the dino on my modeling clay. Watch this. Carefully pull it out. And you can see we have a nice impression of the dino. Now we'll place this and take some more clay. So I'm just putting a wall of clay around our impression so that we can pour POP in this and make our fossil. Okay. Now that our wall is ready, let's get our special ingredient, plaster of Paris. So here I have plaster of Paris. We'll add some water to this powder and we'll stir it. And you need to keep this a little dilute so that you get all the details in the fossil. Okay, now let's pour this. As you can see, POP dries really fast, almost solid, getting thicker. Now this will take a few minutes to dry, about 5. So we'll keep it aside. There you go. Now what can I do in 5 minutes? I can have some popcorn. I'm so full. Okay, get rid of the popcorn. Time for a dino fossil. As you can see, it looks completely dry. So first we'll take off the wall. Do it gently. Once the wall is off, you can flip it and then just peel the clay.
There you have your dino fossil. දැන් බලන්න ඩයිනෝසරයාගේ හැඩයට This was ඔන්න සකස් වෙලා තියෙනවා පොසීලය. by pressing. දැන් ඉතින් ඕන ආයේ වැඩිපුර වටේ තියෙන කොටස් කඩලා දාලා Looks pretty realistic. What do you මේක think? හොඳට පාට කරලා එහෙම හදා To ගන්න make this පුළුවන් a little පොසීලයක්. more impressive, you can actually paint on this. So we'll get some paint using acrylic color. So now we'll try and create a little rock-like texture. So I'm taking a piece of sponge and then we'll gently dab it. And you should paint the whole piece so that it looks like an actual rock and not something that you have made. And just like that, your dino fossil is now ready. Look at that. Looks pretty realistic. And with this technique, you can make a fossil of anything you want. As promised, our dino fossil. හරි. ඔය තමයි ඩයිනෝසරයේ පොසීලය හදන ක්‍රියාකාරකම. හරි. රයිට්. ඉතින් ළමයි මේ මොනවද ජීවමාන පොසීල කියලා කියන්නේ? දැන් ජීවමාන පොසීල කියන්නේ මෙහෙමයි. දැන් අපි කිව්වා මේ පරිණාමය කියන ක්‍රියාවලිය නිරතුරුවම වෙන දෙයක්. නේද? නිරන්තරයෙන්ම ජීවීන් පරිණාමයට ලක් වෙනවා. වෙනස් වීම වලට ලක් වෙනවා. දැන් අවුරුදු දහස් ගානකට කලින් හිටපු මිනිස්සු නෙවෙයි අද ඉන්නේ. ඊට වඩා වෙනස්. මොලේ දියුණුයි නේද? ඒ වාගේ. එතකොට මේ නමුත් මේ අවුරුදු දහස් ගණනක් මේ පරිසරයේ සිදුවන විවිධ වෙනස් වීම් වලට මූණ දෙමින් තාමත් අර අතීතයේ තිබ්බ ලක්ෂණ එහෙම්මම ආරක්ෂා කරගෙන ඉන්න ජීවීන් ඉන්නවා. අවුරුදු මිලියන ගාණක් තිස්සේ විවිධ පාරිසරික දේශගුණික වෙනස් වීම් වලට ලක් වුණත් තාමත් ඒ ඉස්සර තිබ්බ ලක්ෂණම තියෙන ජීවීන් ඉන්නවා. ඒ අයට අපි කියනවා ජීවමාන පොසීල කියලා. මේගොල්ලෝ තාමත් ඉන්න අය. හැබැයි ඒගොල්ලෝ ඈත අතීතයේ තිබ්බ ඒගොල්ලන්ගේ ලක්ෂණම තියෙන ජීවීන්. මේ අතීතේ ඉඳන් වෙනස් වෙන්නේ නැතුව හිටපු කට්ටිය. ඕන අපිට ඉතින් වෙනස් වෙන්නේ නැති මිනිස්සුන්ටත් කියන්න පුළුවන් ජීවමාන පොසීලයක් කියලා. නේ? එහෙම නෙවෙයි මේ සත්තු. අපි චුට්ටක් බලමු මේ පිට Did you know this fish is more closely related to mammals like you and tetrapods than it is to other fishes? Coelacanths are incredibly important in the study of evolution. They were previously known only from fossils and thought to have gone extinct over 65 million years ago. In the 1930s, Marjorie Courtney Latimer found one in a local fisherman's catch in South Africa. This was a huge discovery. Coelacanths are known from the Comoros Islands between Africa and Madagascar, but also other coastal areas of Eastern Africa and in Indonesia. And these are unique fishes. They have an interesting caudal fin called a diphtherical tail. They possess a rostral organ in the snout, likely allowing them to detect prey in dark environments. They also have an intracranial joint in the skull that acts like a hinge and allows the front part of the head to swing up, which means they can really enlarge their gape when opening the mouth. And coelacanths are ovoviviparous, meaning females retain fertilized eggs internally, and after gestation, females give birth to live young called pups, which resemble adult coelacanths, just smaller. Coelacanths are part of the Sarcopterygia, and one of the groups that gave rise to tetrapods, four-limbed animals, including us. This coelacanth has fins, but they're at the end of these appendages, which have internal bony elements and muscles. This lobe is the equivalent of my arm. Specimens like these, we can continue to learn more about fish's arm. මෙයාගෙත් දැන් තියෙනවා අපේ වාගේම මේ පංචාංගුලික ගාත්‍රා සැලැස්ම. ඒතර වෙලා තියෙන්නේ අපිට වැඩි මේ අස්ති කෙටි වෙලා පොඩ්ඩක් හැඩේ වෙනස් වෙලා. නමුත් සැලැස්ම එකයි. ඒතර මේ සීලාකැන්ත් කියන එක්කෙනාගේ මේ ඈත අතීතයේ තිබ්බ ලක්ෂණ තියෙනවා බොහොම පැහැදිලිව. ඒකින්ද මෙයාට කියනවා ජීවමාන පොසීලයක් කියලා. මෙයා අවුරුදු මිලියන 65කට කලින් වඳ වෙලා ගියපු එක්කෙනෙක් විදිහට තමයි සැලකුවේ මෑතක් වෙනකන්. හැබැයි මෑතකදී මෙයාව
හොයාගෙන තියෙනවා ඔය දකුණු අප්‍රිකාව කිට්ටුව මුහුදේ ඉඳලා දීවරයකට හම්බෙලා තියෙනවා. By having research specimens like these, we can continue to learn more about fishes, but also about vertebrate evolution. හරි. එතකොට මේ ඉන්නේ සීලා කැන්ත් කියන එක්කෙනා. සීලා කැන්ත්. අවුරුදු මිලියන 70ක් කියලා මේකේ තියෙන අර වීඩියෝ එකේ 65ක් කියලා කිව්වේ. ඒතර අවුරුදු මිලියන 70කට පමණ පෙර වඳ වී ගොස් ඇතැයි විශ්වාස කර සීලා කැන්ත් නම් මත්ස්‍යයා 1938 දී දකුණු අප්‍රිකාව අසල මුහුදේ සොයා ගන්නාලාදී එම මත්ස්‍යයාගේ දේහ ලක්ෂණ වසර මිලියන ගණනකට පෙර සිටි මත්ස්‍යයාට සමාන බව විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. එහෙම සමානයි කියලා ළමයි කියන්නේ මේ සීලා කැන්ත්ගේ අවුරුදු මිලියන 65කට වඩා පැරණි පොසීල හම්බෙලා තියෙනවා. ඒ පොසීලත් එක්ක ගලපලා බලද්දී සීලා කැන්ත්ගේ ලක්ෂණයි ඒ පොසීලේ ලක්ෂණයි දෙකම සමානයි. ඒකයි කියන්නේ මෙයාගේ මිලියන 65කට කලින් ලක්ෂණ එහෙම්මම තියෙනවා කියලා. අවුරුදු මිලියන 65කට කලින් ජීවත් වෙලා හිටපු සීලා කැන්ත්ගේ පොසීලේ තියෙන ලක්ෂණ තාමත් මේ සීලා කැන්ත්ගේ හැමම තියෙනවා. එහෙමනම් මෙයා වෙනස් වෙලා නැහැ. හැබැයි අනිත් අය එහෙම නෙවෙයි. දැන් මේකට හොඳම උදාහරණය අශ්වයාගේ පොසීල. ඔව් මේ පොසීල සාක්ෂි ළමයි. දැන් අපි කියවනේ මේ පරිණාමය කියන එක පොසීල වලින් පැහැදිලි වෙනවයි කියලා. නමුත් මේ පොසීල සාක්ෂි හැම ජීවියෙකුගේම එකම විදියට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් හිතන්නකො මේ බල්ලා කියලා. බල්ලා කියන සතා අවුරුදු මිලියන ගානකට කලින් හිටපු බල්ලා ඊට පස්සේ තව අවුරුදු ගානකට පස්සේ එහෙම හම්බ වෙන්නේ නැහැ. නමුත් අශ්වයාගේ පොසීල ඈත හිටපු ඒ කියන්නේ අශ්වයාගේ පූර්වජ ජීවියා මූලිකම ජීවියාගේ ඉඳන් අද වෙනකන් අශ්වයාගේ පොසීල තියෙනවා. ඉතින් ඒකෙන් මේ පොසීල සාක්ෂි මනාව පැහැදිලි වෙනවා. හරි ඊට පස්සේ ලාම්පු බෙල්ලා කියලා එක්කෙනෙක් ඉන්නවා. මේ ලාම්පු බෙල්ලා කියන එක්කෙනා ළමයි අපිට වැදගත් වෙන්නේ මෙයා ලංකාව ආවට මුහුදේ ඉන්න එක්කෙනේ. ලාම්පු බෙල්ලා කියන එක්කෙනා. ඊට පස්සේ බත්කූරා හරි කැරපොත්තා පෙනහැලි මත්ස්‍යයා කියලා එක්කෙනෙක් ඉන්නවා. ගිනිහොට යෝධ මීවන ශාකේ. එතකොට මේ ශාක අවුරුදු මිලියන ගණනකට කලින් ශාක හා සත්තු අවුරුදු මිලියන ගණනකට කලින් තිබ්බ ලක්ෂණ එහෙම්මම වෙනස් නොවි පවත්වගෙන එනවා. ඒක නිසා මේ ඇයට අපි කියනවා ජීවමාන පොසීල කියලා. බලමු මේ වීඩියෝ එක. හරි. ඉතින් මේ විදිහට ඔන්න සීලා කැන්ත් කියන්නේ ඒ වාගේ ජීවමාන පොසීලයක් කියලා කියන්නේ යාට. ඒතකොට සීලා කැන්ත් විතරක් නෙවෙයි ලාම්පු බෙල්ලා, බත්කූරා, කැරපොත්තා, පෙනහැලි මත්ස්‍යයා නේද? ගිනිහොට යෝධ මීවන ශාකය. ඒවා අපි කියනවා ජීවමාන පොසීල කියලා. හරි. පාඩමේ පොඩි කොටසක් ඉතුරු වෙනවා. අපි ඒ ටික ලබන සතියේ කතා කරමුනේ. හරි. එහෙමනම් ළමයි මම මේකේ වීඩියෝ එක දැන් කීප සැරයක්ම මේ කවුද අපේ net සරට එහෙම සැරින් සැරේ කට් වුණා නේද? වීඩියෝ එක දාන්නම් මං ඉක්මනින්. right. එහෙමනම් හැමෝටම සුබ රාත්‍රියක්. අපි අනිත් දවසේ ඉතුරු ටික කතා කරමු. අයිබෝන් සර්. අයිබෝන්. අයිබෝන් සර්. අයිබෝන් සර්. අයිබෝන් සර්. අයිබෝන්. අයිබෝන් සර්. හරි ළමයි අයිබෝන් තියන්න.